සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හද පිරි නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපිට මේ යුගයේ අහන්න ලැබෙන දේවල් අතර අග්‍රතම දේ තමයි ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබෙන එක. අපිට උදේ ඉඳලා හවස වෙනකල් කොච්චර දේවල් කන් වලට ඇහෙනවද? උපන්දා පටන් අද දක්වා කොච්චර දේවල් අපිට ඇහෙනවද? මව් කුසේ පිළිසිඳගත්තා පටන් අම්මගේ හද ගැස්ම අපට ඇහුණා. එදා පටන් අද දක්වාම ඇහෙනවා. දැන් මේ ධර්ම දේශනා අහන ඇති වයසක ඇත්තෝ අවුරුදු 50 60 වෙනකල් ඇහුවා. අහන දේවල් අතර අග්‍ර ශ්‍රී සද්ධර්මයේ අසන එක. මේ හෝරාවේ අග්‍ර දෙයක් මේ සවම්පතට ඇහෙනවා කියලා සන්තෝෂයටපත් වෙන්න ඕන. ඉතින් අග්‍ර වූ ධර්මයක් ඔබට අහන්න සලස්වීමෙන් අද දවසේ ධර්ම දාන පින්කම සිද්ධ කරගන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් චම්පිකා උඩවත්ත මහත්මිය සහ භද්‍රා කරණකුල හේවගේ මහත්මිය ඇතුළු පවුල්වල සියලු දෙනා. එයත්ෝ කැමැති සිනේකා වීරමන් දියණියගේ සහ දිලිනි පණ්ඩිත දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත පතන්න. පවිත්‍රා පණ්ඩිත දියණියගේ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වීම පිණිස සිත ප්‍රාර්ථනා කරන්න මේ ධර්ම දාන පින්කමෙන් මේ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ලෝකේ බොහෝ දෙනෙකුට තථාගත ශ්‍රී සද්ධර්මය අහන්ට සලස්වන පින මේ අතන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් අදත් අපි ඉතාමත් ලස්සන දහම් කාරණාවක් ඉගෙන ගන්නවා. අද දවසේ කියලා දෙන්නේ මේ දුක් පීඩා නැති කරගන්න හැටි. දැවිලි තැවිලි ਸੰతాප නැති කරගන්න හැටි තමයි අද කියලා දෙන්නේ. එතකොට මේ කරුණු ටිකක් තියෙන්නේ සබ්බාසව සූත්‍රයේ. අපි මීට කලින් දහම් වැඩසටහනක කතා කළා ඒ තමයි මේ සෝතාපන්න ඵලයටපත් වෙන්න මානසිකාරය කරන්න ඕන කොහොමද? කියන්නේ සෝවාන් වෙන්නේ එයා කල්පනා කරන විදිහ අනුව. මම මේක අද ආපහු සිහි කරන්නම්. බුදුරජාන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී වදාලා පින්වත් මහණෙනි සියලු ආශ්‍රව සංවර කරගන්න හැටි කියලා දෙන්න. ආශ්‍රව කියන්නේ මේ කෙලෙස් උපදින මූලික ස්වභාවය. කෙලෙස්. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට මේ ලෝක සත්වයා සෑම මොහොතකම ඉන්නේ ආශ්‍රව තුල. ආශ්‍රව නැති වුණා නම් ඒකට කියනවා ආසවක්ඛය කියලා. ආසවක්ඛය කියලා කියන්නේ රහතන් වහන්සේට. ආශ්‍රව ෂය වුණා කියන්නේ. එතකොට පින්වතුනි
මේ ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කොහොමද තියෙන්නේ කියලා අපිට පේන්නේ නැහැ. සාමාන්‍ය හිතකට. ආර්ය ශ්‍රාවකෙක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකෙක් හතරවෙනි ධ්‍යානෙ උපද්දවලා ඒ හොඳ මානසිකාරයකින් යුතුව ඒ ආර්ය ශ්‍රාවකයා හතරවෙනි ධ්‍යානයේදී හිත දිහා බැලුවොත් කන්දක් මුදුනේ තියෙන පොකුණක, ඒ පොකුණට ගස් කොළන් වල කොළ වැටිලා නැහැ, රොඩු වැටිලා නැහැ. ලස්සන පොකුණ, පිරිසිදු වතුරක්. ඇස් ඇති පුරුෂයෙකුට ওই පොකුණ ඇතුලේ මච්ච ගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි මාළුවෝ එහෙ යනවා මෙහෙ යනවා ඉන්නවා, සිප්පි බෙල්ලෝ ඉන්නවා. ඒව ඔක්කොම හොඳට පේනවනේ. කැළඹිලා නැහෙනේ. අන්න ඇස් ඇති පුරුෂයෙකුට කන්දක් මුදුනේ තියෙන පිරිසිදු පොකුණක ඇතුළ පේනවා වගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයාට හතරවෙනි ධ්‍යානයේදී තමාගේ සිත තුළ තියෙන ආශ්‍රව පේන්න ගන්නවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට පින්වතුනි කෙසේ හෝ දැන් අපි ගමුකෝ, දැන් අපි කියමුකෝ දැන් ආශ්‍රව තේරෙන්නේ නැතුව, ආශ්‍රව ගැන ලොකු දැනුමක් නැතුව දැන් සංවර කරගන්න හැටි නෙමෙයි කියන්නේ. ඒක මේ වගේ. ඒ තමයි කෙනෙකුට සතුරෝ පේන්නේ නැහැ. හැබැයි නුවණැති පුරුෂයෙක් කියනවා මේ විදිහට ආරක්ෂාව යන්නilla. යුද ඇඳුමක් ඇඳපල්ලා. ඉස්සරහ පැත්තට මේ වගේ ආවරණයක් දාගන්නilla කියලා කියනවා. එයා දන්නවා අරහෙන් කොහොමද සතුරා ගහන්නේ කියලා. ඒතර මෙයා දන්නේ නැහැ අර සතුරා ගහන විදිය. නමුත් අර නුවණැති පුරුෂයා කියපු විදිහට මෙයා කව වෙනවා. ආරක්ෂා වෙනවා. ආවරණය කර ගන්නවා. ඒතර මෙයා සතුරා ගැන දැනගත්තේ නැතුණාට අර එන ඔක්කොම ටික අර ආරක්ෂා කරගත්ත ඇඳුමේ වැදිලා මේ විනාශ වෙනවා. මෙයාට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට මේ ආර්ය මාර්ගයේ දියුණු වෙලා යම්කිසි අවබෝධ ඥානයකටපත් වෙලා කෙලෙස් දිහා බලන විදිහට පුරුදු වෙන කෙනාට කෙලෙස් දිහා බලන්න තේරෙන්නේ නැහැ. ඒකට එයාට කරන්න තියෙන්නේ අර නොනැති පුරුෂයා කියපු දේ කරන එක. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන එක. අපිට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන කොහොමද ප්‍රහාණය වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒක ප්‍රහාණය කරන ක්‍රමයක් වදාලා. ඒ තමයි චතුරාර්ය සත්‍ය විමසන්න කිව්වා. ඒ දැක්මේ දර්ශනය තුල ප්‍රගුණ කරන්න කිව්වා. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. ආශ්‍රව සේ වෙන්නේ දන්න කෙනාට, දකින්න කෙනාට. නොඅජානතෝ නොඅපස්සතෝ, නොදන්න නොදකින්න කෙනාට නෙවෙයි. කුමක් දන්න කුමක් දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ යම් කිසි කෙනෙක් කල්පනා කරන ක්‍රමයක් එක්ක නෝපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව උපදින්නේ නැත්තම්, කියන්නේ කෙලෙස් උපදින්නේ නැත්තම්, තියෙන කෙලෙසු ප්‍රහාණය වෙනවා නම් ඒ විදිහට කල්පනා කරන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ, අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එයා කල්පනා කරන විදිහත් එක්ක නෝපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඇති වෙනවා, කෙලෙස් ඇති වෙනවා. ඉපදිච්ච නැති ඒවත් ඇති වෙනවා. දැන් අපි ඉපදෙනකොටම මේ කෙලෙස් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුන් ඉපදුනේ. ඉපදුන දා ඉඳලා අද වෙන්නකල් අපේ කෙලෙස් ගෙවුනද, කෙලෙස් වැඩුණද? කෙලෙස් වැඩුණා. එහෙනම් උපන්දා ඉඳලා අද දක්වා අපි කල්පනා කරලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. නැත්නම් අපි ඉපදෙනකොට කෙලෙස් දන්නේ නැහනේ. රාගය දන්නෙත් නැහැ, තරහව දන්නෙත් නැහැ. අපි මොකුත් දන්නේ නැතුන් ඉපදුනේ.
දැන් අපි කල්පනා කරපු විදිහෙන් මේ කෙලිස් කින්න ඇවිලුණානේ. කෙලිස් කින්න ඇවිලුණානේ. දැන් මේ ළඟදී නඩුවක් කතා කරන්න ආවා මේ ප්‍රශ්න. ඒ තමයි ඒ තාත්තගේ වයස මගේ හිතේ අවුරුදු 75ක් විතර. මේ ඊයේ පෙරේදා ආපු නඩුවක් මේ. ඒ තාත්තා අවුරුදු 75 තාත්තා ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ඉතින් ඉන්නවා. ඉතින් ගෙදර කට්ටිය හිතුවා බන අහනවා කියලා. ඊට පස්සේ මේක මොකක් හරි වෙලා ලොක් වෙලා වැඩ කරන්න නැතුම් ගිහිල්ලා. ඊට පස්සේ ඕන ෆෝන් හදන ළමයෙකුට දීලා. ඉතින් ඒ ළමයා මේකේ ලොක් එක කරලා බලනකොට තනින් කර ජරාව. මේ කාමෙන් අන්ධ වූ අශෘතවත් අන්ධ බාල පිට රටවල් වල සුදු මිනිස්සු ගෑනු මිනිහලා කාම සේවනය කරන විදිහ උදේ ඉඳලා හැන්දෑ වෙනකල් බලනවා. වයස අවුරුදු 75යි. දැන් කියන්න බලන්න. උපදිනකොට මොකොත් නොදැනගෙන ඉපදුනේ. ඉපදිලා අම්මගේ පපුවට තුරුල් වෙලා වරු ගණන් ඉන්නවා. කෙලෙස් නැහැ. ඒ කියන්නේ ඒ රාග ගින්නේ නැහැ. දැන් මේ වයසට ගිහිල්ලා තරුණ ළමෙක්වත් ඔච්චර පිස්සු නැහැ. ඇයි මේ ආයෝනිසෝ මනසිකාරය. කෙලෙස් ඇති වෙන විදිහටමයි කල්පනා කරන්නේ. අවසාන නිකන් පිස්සු හැදිලා මැරෙන්නේ. මැරිලා ගිහිල්ලා ස්ත්‍රීන්ගේ බඩවැල් ආස්සේ පණුව වෙලා උපදිනවා. අසූචි වල පණුව වෙලා උපදිනවා. කාම ප්‍රේත ලෝකවල උපදිනවා. ඊට පස්සේ අසූචි වලවල් වල අර මේ අපි කියමුකෝ ටොයිලට් එකේ ඉඳලා බටයක් දාලා තියෙනවා ටොයිලට් වලට. ඒ වලට අසූචි වැටෙනවානේ. ඒ වැටෙන තැන උපදිනවා මල පෙරේතෙක් කියලා කට උඩට අරවගෙන. කවුරු හරි වැසිකිලි කළා මුත්‍රා කළාද බටන් එක ඔබනකොට ඒ වතුරත් ගිහිල්ලා එයාගේ කටට වැටෙන්නේ. වැසිකිලි කළාද ඒ ටික එයාගේ කටට වැටලා තමයි වලට වැටෙන්නේ. කට හරහා අපිට පේන්නේ ඇස් වලට. භයානක බව. ඇයි මේ ආයෝනිසෝ මනසිකාරය. පුංචි ළමයි අක්කලා නංගිලා අයියලා පුංචි පැටව අපි වුණත් එම අපේ ගෙවල් වලත් අපි සහෝදරයෝ මිදුලේ හිදුවනවා මිහිදුවනවා අපි සහෝදරයෝ. තියෙන බත්පත බෙදාගෙන කනවා. ඉතින් අපිට ඉඩ කඩම් බෙදා ගන්න ඕන මේවා අපිට හැඟීමක්වත් නැහැ. කාලයක් යනකොට පවුලේ සහෝදරයෝ 5 දෙනා ඉඩමට නඩු දානවා. සහෝදරයෝ රණ්ඩු වෙනවා. මේ මොකෝ අර පුංචි කාලේ තිබ්බ සමගිය දැන් නැති උනේ. ඒ ආවා කෙලස් වැඩි ආවා. ඇයි කල්පනා කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. එහෙනම් අපේ මේ දුක් අන්දරාවම ඇති උනේ අයෝනිසෝ මනසිකාරය නිසා. අපිට බුදු කෙනෙක්ගේ ධර්මයේ පුංචි කාලේ ඉඳලා තිබ්බනම් අපේ හිතවල ගින්දර ඇවිලෙන්නේ නැහැ. සහෝදරයෝ ආදරෙන් net දෙස බලන්න තිබ්බා. අම්මලා තාත්තලා දැස වගේ බලා ගන්න තිබ්බා. ගමේ අයත් එක්ක සෙනෙහසෙන් ඉන්න තිබ්බා. එකම පවුලක් වගේ. මේ ඔක්කොම සම්පත් නැති කලේ ඇයි? අයෝනිසෝ මනසිකාරය. බුදු කෙනෙක්ගේ ධර්මය ඇහුන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ ධර්මයේ මේ හදපත්ලේ තැම්පත් උනේ නැහැ. ඕකයි කාරණාව. මේ නිර්වාණය අවබෝධ කරන්න නම් මේ හිතේ තියෙන දුක්ඛන්දරාවල් ඔක්කොම ෂේ කරන්න නම් කල්පනා කරන එක යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද කියලා දැනගන්න ඕන, දැක ගන්න ඕන. දැන් බලන්න ඔහොම එකක් මේ හිතේ වැඩ කරනවා කියලා මේ බණ ටිකක් අහනකොට මේ පින්වතුනි තේරෙන්නේවත් නැත්තම් අපි අහලවත් නැහැ. දන්නේවත් නැහැ. ඉස්කෝලේදීන් කියලා දෙන්නෙත් නැහැ.
මේවා විස්තර කරලා ඊට පස්සේ දැන් තේරෙනවද අපි පාසල් අධ්‍යාපනයේ බුද්ධ ආගම කියලා ඉගෙනගෙන තියෙන්නේ මොනවද? විභාගෙට සූදානම් වීමක් විතරයි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අපි ඉගෙන ගන්න. අපි ගෙදර ආවට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මොනවද දන්නේ? හැබැයි විභාගෙට අපි ලියනවා. ඒ වගේ. හැබැයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අපි ජීවිතෙත් එක්ක අපි බද්ධ කරගත්තේ නැහැ. අපි දන්නේත් නැහැ. ඒ වගේ බුද්ධ ආගමත් ඉගෙන ගත්තේ. විභාගෙට ඉගෙන ගත්තා ජීවිතෙත් එක්ක බද්ධ වුණේ නැහැ. මේ දෙන්නේ ජීවිතෙත් එක්ක බද්ධ වෙන හැටි. ඒ නිසා අසෘතවත් පෘතජ්ජනයා මෙන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නේ නැති නිසා ඔහුට බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පිහිට ලබා ගන්නට බැරුව යනවා. ඒතකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට හොඳට මේ දුක් පීඩා කං කටළු කෙලෙස් හිතට එන එක වළක්වා ගන්න සහ ප්‍රහාණය කරන්න ක්‍රම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හිතට එන කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. දුක් පීඩා දුරු කරන්න පුළුවන්. ඔහුගේ දැක්මත් එක්ක. ඒකට කියනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. එතකොට එයා දැනගන්න ඕන යෝනිසෝ මානසිකාරය කරන්න ඕන දේ මොකද්ද? අමනසිකාරය කරන්න ඕන මොකද්ද කියලා. අසුරතව පුතඥය මේක දන්නේ නැහැ. ඔහු ආර්ය දර්ශනී ආර්යයන් වහන්සේලා දැකලත් නැහැ. ආර්ය ධර්මයේ දක්ෂත් නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. ඒ නිසා කරන්නේම සිහි කරන්න ඕන නැති ඒවා සිහි කරනවා. සිහි කළ යුතු දේවල් සිහි කරන්නේ නැහැ. හරිනේ. මේ ලෝකයාම බුදු කෙනෙක්ගේ දහමක් සිහි කරන්නේ නැහනේ. මේ ලෝක සත්වය සාමාන්‍යයෙන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව වැඩින විදිහටනේ, කෙලෙස් වැඩින විදිහටමනේ හිතන්නේ. ඊට පස්සේ දැන් දරුවෙක් ඉපදුනාට පස්සේ අම්මා තාත්තා ගොඩනගා ගන්න කෙලෙස් ලෝකය. මේ දරුවා මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මේ ස්කෝල්ට දාන්න ඕන, මෙහෙම කරන්න ඕන, ලොක්ෙක් කරන්න ඕන. උපද්වා ගන්න කෙලෙස් ලෝකේ. ඊට පස්සේ පින්වත්නි ඒ කෙනා ඒ නිසා මං කලින් කොහෙද හිටියේ අර හිටියද මේ හිටියද කියලා නොඑක් දේවල් හිතලා දෘෂ්ටිගත වෙනවා. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. එයා ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවා. ආර්ය දර්ශනයෙන් යුක්තයි. ඊළඟට ආර්ය ධර්මෙ හික්මෙනවා. ආර්ය ධර්මයේ දක්ෂයි. මෙයා දන්නවා මානසිකාර කරන්න ඕනේ මොකද්ද? මානසිකාර කරන්න ඕනේ නැත්තේ මොකද්ද? එයා දන්නවා මේ ගින්න නිවා ගන්න නම් චතුරාර්ය සත්‍ය විමසන්න ඕන. මේ තමයි දුක කියලා දුක්ඛාරි සත්‍ය විමසන්න ඕන. දුක්ඛ සමුදයාරි සත්‍ය විමසන්න ඕන. නිරෝධාරි සත්‍ය විමසන්න ඕන. මාර්ගාරි සත්‍ය විමසන්න ඕන. මෙන්න මේ චතුරාර්ය සත්‍ය විමසනකොට මෙයා තුළින් සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. අන්න සම්මා දිට්ඨියටපත් වෙනවා. සෝතාපන්න වෙනවා. දර්ශනේ ආර්ය සත්‍ය විමසීම තුළින් මේක උනේ. ඔන්න කෙලෙස් ප්‍රහාණය වෙන්න මූලික අඩිතාලමට එයාපත් වුණා. සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා මේ සංයෝජන ප්‍රහාණය වෙලා සෝතාපන්න වෙච්ච කෙනාගේ හිත සහ ඔහුගේ ප්‍රතිපදාව කෙලෙස් ගෙවෙන විදිහටම තමයි ඊට පස්සේ යන්නේ. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණානේ. එතකොට මේ ගමන තව දැන් ඔන්න එයා ඒ ආර්ය මාර්ගය දියුණු කරගෙන යනවා. ඔන්න එක පැත්තක් හරි. එතකොට මේ ආශ්‍රව එහෙම නැත්නම් කෙලෙස්, දුක් පීඩා කංකටලු, සංතාප, දැවිලි තැවිලි දුරු කරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කියන්නේ සංවරා පහතබ්බා. සංවර වෙන්න ඕන ඒ ගිනි ටික නිවා ගන්න නම්. දැන් අපි ගින්දර එක එක විදිහට නිවනවානේ. ඒ තමයි වතුර දාලත් ගින්දර නිවනවා. පහනක නම් තිරේ ඇදලා පත්තු වෙන තෙල් ටිකේම ඔබලත් ගින්දර නිවනවනේ.
හුලං වලින් හුලංගේ ආධාරයෙන් ගිනි ගන්න ගින්නට පිඹලම අපි නිවනවනේ. ගින්න නිවන ක්‍රම තියෙනවා. පස් වලින් වහලා නිවනවා. එතකොට මේ වාගේ දුක්ඛං කටළු තියෙනවා දැවිලි තැවිලි ඒවා නැති කරගන්න පුළුවන් සංවර වෙලා. කොහොමද සංවර වෙන්නේ? ඉද බික්ඛවේ බික්ඛු පටිසංඛා යෝනිසෝ චක්ඛුන්ද්‍රියං සංවර සංවතෝ විහෙරති. නුවණින් යුක්තවම ඇස සංවර කරගෙන වාසය කරනවා. නුවණින් යුක්තව කියන්නේ මං ඇහෙන් රූපයක් බලලා කෙලෙස් ඇති කරගන්න දෙන්නේ නැහැ කියන අදහසින්. මොකද මං දැන් අසංවර වුණොත් මං ලොකු ගින්නකටපත් වෙනවා කියලා මෙයා කලින් කල්පනා කරනවා. ඒ නිසාම ඇහැ සංවර කරනවා. යං හිස්ස භික්ඛවේ චක්ඛු ඉන්ද්‍රිය සංවරං අසංඋත්තස්ස විහෙරතෝ උපජ්ජේයං ආසවා විගාත පරිලාහා චක්ඛු ඉන්ද්‍රිය සංවර සංඋත්තස්ස විහෙරතෝ එවං සතේ ආසවා විගාත පරිලාහන හොಂತಿ. ඊට නුවණින් යුක්තව ඇහැ සංවර කරනවා. එතකොට ඇහැ අසංවර වෙලා පීඩා දුක්ඛං කටළු විඳිනවා නම් ඒ ටික යාට නැහැ. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා. ඔන්න මෙයාගේ හිත අසංවරයි. හිත රාගෙන් පෙළෙනවා. එතකොට මෙයා දන්නවා මෙයා ෆෝන් එක දැන් පාවිච්චි කරන්න ගියොත් එහෙම මෙයා එහෙම නොමග යනවා කියලා මෙයා දන්නවා. එයා ෆෝන් එක පාවිච්චි කළොත් නොමග යනවා. එතකොට දවල් කාලේ වැඩපළ පසෙක තියලා එහෙම නැත්නම් රාත්‍රී කාලේ සමහරට මෙයා මේ ෆෝන් එක ඔබ ඉඳලා සමහර රෑ එළි වෙනවා. එතකොට මෙයා දන්නවා දැන් මෙහෙම එකක් වෙනවා. ඔන්න මෙයාගේ හිතේ කෙලෙස් ඉපදුණා. දැන් ඔන්න මෙයා ෆෝන් එකකුත් ගත්තා. එතකොට මෙයා නුවණින් යුක්තව කල්පනා කරනවා මං දැන් මේවා බලන්න ගියොත් එහෙම කාලෙත් ඉවරයි. සීලුත් ඉවරයි. කෙලෙසුත් ඇති වෙනවා. මරුණ වෙලාවේ කොහේ යයි දන්නේ මේ පව් කන්දරාවත් එක්ක කියලා මෙයා ඒක බලන්න නැතු වෙනවා. අන්න ඇහැ සංවර කළා. ලස්සනට රෑ නිදාගත්තා. ප්‍රශ්නයක්වත් නැහැ. ඕන කෙනෙකුට යාගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ෆෝන් එක දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඩේටා ප්‍රශ්න, සිග්නල් ප්‍රශ්න කිසි දෙයක් අදාළ නැහැ. ඊළඟට අපාය යන විස්තර අනිතයි කියනකොට පපුව පිච්චෙන්නේ. එයි මම මේ ප්‍රශ්නේ මට නැහැ. කොහොමද එයා ඒ තැනට සනසිල්ලට ආවේ? ඇයි පත් වෙන්නේ නැති තැනට ආවේ? ඇහැ සංවර කළා. මං යාළුවොත් එක්ක මේවා බලන්න ගියොත් අර රණ්ඩු සරුවල් බලන්න ගියොත් මගේ හිත ඇවිස්සෙනවා. ඒ නිසා මං නම් යන්නේ. යමං බලලා රාග දේශ මොහ ආදී කෙලෙස් ඇති වෙනවා නම් ඒවා ඇහෙන් බලන්නේ. ඒවා බලන්නේ. ඊට පස්සේ කන සංවර කරගන්න ඕන. කෙලෙස් ඇති වෙනවා නම් ඒ වගේ දේවල් අහන්න හොඳ නැහැ. දැන් සමහර දේවල් ඉන්නවා දැන් ඉස්කෝලවලත් ඔය ටියුෂන් වලත් කැම්පස් වලත් කොල්ලෝ කල්ලිය කෙල්ලෝ කල්ලිය එකතු වුණාම ඔය වල්පල් කතා කරනවා. කුණුහරුප කතා කරනවා. ඒකට ඔක අහගෙන ඉන්නකොට අර නැති අර ප්‍රශ්නයක් තිබ්බේ නැති අයටත් ප්‍රශ්න ඇති වෙනවා. එයාලටත් එක එක දේවල් හිතෙන්න ගන්නවා. ඔයාලා කල්පනා කරලා බලන්න මේ ජීවිතේ තම තමන්ගේ ජීවිත ආපස්සට හැරිලා බැලුවොත් ඔයන් කිසි වැරදි දෙයක් කරලා තියෙනවා නම් ඔයාලා කවදා හරි දැකපු දෙයක් කවුරු හරි කියපු එකක් අහලා ඒ දැකපු දේ ගත්තා අසංවර වුණා ඊට පස්සේ වරදට පොළඹුණා ඇහුවා අහලා අසංවර වුණා දැන් මේ ටීවී වල නාට්‍ය චිත්‍රපටි ඔයගේ විකඩම් වලින් පෙන් කෙලින්නේ හැටි උගන්වන්නේ ඒවා දැකලානේ මේ පෙන් කෙලින්නේ
ඉස්සර ගම්වල ඉස්සර ඔය මෙච්චර විගඩන්නේ නැහනේ. ඉතින් මිනිස්සු මේ කසාද බැඳලා දරු පවුල් හදාගෙන මෙච්චර પરම්පරාවක් ආවනේ. ඒකට දැන් තියෙන ප්‍රශ්න. දැන් තියෙන විගඩම් වල. ඒතකොට ඒ தത്വෙට යාපත් උනේ ඇහුවා යා. පෙනුණා. ඒවා අසංවරයෙන් ගත්තා. තමා තුලත් ඒවා පුරුදු කරගන්න යා. ඊට පස්සේ පෙළඹෙනවා. දනවා. පිච්චෙනවා. ඇතුළ පිච්චෙනවා. ඇයි මේ අසංවර වෙලා? ඕක ඉස්සලාම ඇහෙනකොට කන සංවර කළා නම්, ඇහැ සංවර කළා නම් දැන් දැවිලි තැවිලි නැහැ. ඒ නිසා මේ දුක්ගිනි නිවන්න නම් දැන්වත් ඇහෙන් ඇවිලෙන දේවල් ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කනෙන් ඇවිලෙන දේවල් ගන්න එපා. රාගය ඇවිස්සෙනවා නම්, ද්වේෂය ඇවිස්සෙනවා නම්, කැමැත්ත ඇවිස්සෙනවා නම්, බැඳීම ඇවිස්සෙනවා නම්, ඇයි ඇවිස්සීමත් එක්කනේ මේ ප්‍රේම ගින්දර පවා තියෙන්නේ. ඇයි අරහෙන් වචන කියනවා. අනේ, පනේ, බබා එක එක දේවල් කියනවා. ඒව ලයාන්විතව කියනකොට අර ඇතුළ දැවෙනවා. අහගෙන ඉන්න කෙනා. එහෙම ගින්න හට ගන්නවා. එදා ඉඳලා ප්‍රේම ගින්නේ දෙවි දෙවි ඉන්න තියෙනවා. කන සංවර කරගන්නට කියනවා. දැන් එහෙම සංවර කියලා නැහැ. කවුරු හරි එහා පැත්තේ රණ්ඩුවක් ගියොත් තමන්ගේ නම වාගේ පොඩ්ඩක් වෙන එකක් කියවි. නම තමන්ගේ නම වාගේ ඇහුනේ යාට. කන් අදීනවා හරියට. හාව වගේ අදිනවා. මොනවද කියන්නේ? මට මොනවද කිව්වේ? මගේ නම කිව්වද? ඒ කන අසංවර වුණා. තමන්ට කවුරු හරි බයිනවා වගේ වුණාත් ඇහුන්නේ නැහැ වගේ යනවා. අන්න සංවරයි. ඇහුන්නේ වගේ යනවා. අනේ ඒකනේ අර කච්චාන මහරහතන් වහන්සේ මට මතක ඇටියට. උන්වහන්සේ ප්‍රතිපදාව පුරුදු කළා. ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ. කන් ඇත්තේ නමුත් බිහිරෙක් වගේ. ඊළඟට කතා කරන්න පුළුවන් වුණත් ගොළුෙක් වගේ. ඇවිද ගන්න පුළුවන් වුණත් කොරෙක් වගේ. ජීවත් වුණත් මිනිහක් වගේ. කෙලෙස් ඉදිරියේ ඉන්නවා. කෙලෙස් දේවල් බලන්න තියෙනවා. ඒ වෙලාවට හිතනවා මං අන්ධෙක්. වෙන්නේ. මොක කෙලෙස් ඇවිස්සෙන දේවල් අහන්න පුළුවන්. ඒ වෙලාවට හිතනවා මං බීරෙක් මට වෙන්නේ. කෙලෙස් ඇති වෙන දේවල් කතා කරන්න පුළුවන්. මෙයා හිතනවා මං ගොළුෙක් මට කතා කරන්න බෑ. ආසාවල් කෙලෙස් ඇති වෙන දේවල් කරන්න පුළුවන්. මෙයා හිතනවා මම මැරිලා. මට පණ නැහැ. ඒ විදිහට හිත පුරුදු කළා රහත් වුණා. දැන් පණ නැති එකත් හිතනවා මට පණ තියෙනවා. මේවා කරන්න ඕන. ඇහිච්ච නැති දේවලු මට ඇහෙනවා මේවා අහන්න ඕන. කොහොමද ඉන්ද්‍රිය සංවරය? ඊළඟට නාසයත් සංවර කරගන්න ඕන. දිවත් සංවර කරගන්න ඕන. කයත් සංවර කරගන්න ඕන. හිතත් සංවර කරගන්න ඕන. ඇවිස්සෙන අරමුණු ගන්න නැතුව. ඒ කියන්නේ ඒ අරමුණ විඳිද්දී තමන් ඇතුලේ දැවෙනවා තැවෙනවා. ඒ වගේ දේවල්. දැන් අපි ගමු කෑමක් බීමක් වුණත් ගත්තට පස්සේ ගෙවල් වල ආයෙත් බයින්නේ. අපේ ගෑනිට මෙහෙම යන්න බෑ බං. ඕක බවලතාවට ඇහුණ ගම ඊළඟ දවසේ ඉඳලා හරි. ඒකට ඒ වෙලාවේ කට වහගෙන හිටියා නම් ප්‍රශ්නේ කරයි. ප්‍රශ්නේ කරයි. ඒකට මේ සංවර බව ලැබිච්ච දේ කෑම. මේ අපි කියමු කෑම කියන්නේ මේ අඟල් 4ක් විතර තියෙන මේ දිවේ පොඩ්ඩක් ගෑවෙන එක නේද රසය කියන්නේ. ඕක මොනවා හරි තින් ගුලි කරලා දිවෙන් පැල්ලට දාගත්ත ගමන් ඉවරයිනේ. කොච්චර රසට කෑවත් ටොයිලට් ගියාට පස්සේ ඔක්කොම ඉවරයිනේ. ඒව දිහා අපි බලන්නවත් නැහැනේ. නහය කිට්ටු කරන්නේත් නැහැනේ. කනකොට නම් සුවඳ බලනවා. පේනව බලනවා. ওই ටික එකතු කරලා යවනකොට කොහොමද? ඒ නිසා සංවර කරන කෙනා කල්පනා කරනවා. මේ බලන්න ගින්දර නැති කරන ක්‍රම.
දැන් මේකේ තියෙනවද රසට උයන් එපා කියලා? නෑ. රසට උවා ඔය. එහෙම නැත්නම් දැන් නහය අසංවර වුණොත් අල්ලපු ගෙදර හොඳට උයන සුවඳක් එනවා. තෙල් දාන සුවඳ. දැන් මෙයා කියනවා අන්න බලාපන්. අන්න උයන හැටි. ඒකට ගෙදරම දැකය ගහනවා. දොඩට මෙච්චර කාලයක් වෙලා දුන්නේ අල්ලපු ගෙදරේ වුණා. ඔන්න එතනින් පටන් ගන්න. බඩු මුට්ටු පොලේ ගහනවා. අල්ලපු ගෙදර ගෑනු කෙනා මෙයාට පටලවනවා. දරුවන්ටත් ඇහෙනවා. දරුවෝ හිතනවා අපේ තාත්තා එහෙමවත්ද කියලා. ප්‍රශ්න ගොඩයි. ඔය ඔක්කොම යර නහයට ආපු සුවඳ විස්තර කරන්න ගිය නිසා. ඒකයි. ඒ නිසා මේ බාහිර දෙයක් මේ සාමාන්‍ය සමාජ එකක් මං කිව්වේ යෝගියා. එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා කෙලෙස් දුරු කරන්න කැමති කෙනා ඉන්ද්‍රිය සංවරය කරනවා. ඔහු ලැබිච්ච දෙයක් බලන්න. ඉතින් මේ විදිහේ ඉන්ද්‍රිය සංවරයක් තිබුණොත් එහෙම ඉන්ද්‍රිය අසංවරයෙන් පිච්චෙන්නේ නැහැ. එහෙනම් දැන් ඉස්කෝලේ යන ළමයි ඇත්තටම උසස් පෙළ කරලා ඉවර වෙනකල්වත් ලොකු ෆෝන් එකක් පාවිච්චි නොකර එහෙම නැත්නම් ෆෝන් එකක් පාවිච්චි කළත් එයා සමාජයේ තියෙන ඔය දහජරාවට යන්නේ නැතුව සංවර හිටියොත් ඒ ළමයා ගොඩක් සංවරයි. ඒ ළමයාට හොඳට ඉගෙන ගන්න වෙලාවක් තියෙනවා, පාඩම් කරන්න වෙලාවක් තියෙනවා. දැන් ළමයි දන්නේ නැති වුණාට මේ ඇති වෙන කෙලෙස් වලින් පංච නීවරණ උපදිනවනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච විචිකිච්ඡා. මේ පංච නීවරණ ඇති වුණාට පස්සේ මතක හිටින්නේ. කාම අරමුණ හිතේ වැඩි වුණොත් එහෙම මතක හිටින්නේ. තරහ අරමුණ, හිත ඇවිස්සෙන අරමුණ, සැක අරමුණ ආවොත් එහෙම හිත විසිරෙන ඒවා මතක හිටින්නේ. ඕකයි ගොඩාක් ළමයිට මතක හිටින්නේ නැති හේතුව. එතකොට අර ෆෝන් එකක් ගත්තත් දහජරාවට ගියේ නැති කෙනා කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් පන්තියකට සම්බන්ධ වෙන්න, ඒකට විතරයි එයා පාවිච්චි කරන්නේ. තමම හොඳ වීරියක් ඕන මේකට. එයාට දැවෙන්නේ නැහැ, කැවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. එයා හොඳට සිල් රකිනවා. එයාගේ සිල් කැඩෙන්නේ නැහැ. පින්වතුනි සිල් රකින්න ඉන්ද්‍රිය සංවරය ඕන. අපි කියමු බ්‍රහ්මචාරී බව කියලා. රැකෙන්නේ ඉන්ද්‍රිය සංවරය ඕන. ඉන්ද්‍රිය සංවරයට ආසන්නම කාරණේ තමයි කියනවා විසූක දර්ශන නරමණයකින් වැළකීම. අනිවාර්යෙන් විසූක දර්ශනයක් නැරඹුවොත්ම තමයි ඉන්ද්‍රිය සංවරය එන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් තමයි සිල් කැඩෙන්නේ. ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. මට පුළුවන් විදිහට මම කෙටියෙන් විස්තර කළේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය 6 සංවර කළොත් එහෙම ගොඩාක් දැවිලි තැවිලි ගිනි නිවෙනවා. ඔන්න එක ක්‍රමයක්. දැන් ඔන්න කෙලෙස් ප්‍රහාණය වෙන ක්‍රමයක් කිව්වා චතුරාර්ය සත්‍ය විමසීමෙන්. එයා සෝහන් වෙනවා. ඊට පස්සේ මාර්ගයේ විවෘත වෙනවා යාට. ඊට පස්සේ මේ පිච්චෙන දේවල් නැති කරගන්න ක්‍රමයක් කිව්වා ඉන්ද්‍රිය සංවරය. ඔන්න ඒ ආශ්‍රව ටික ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා මේ ගින්දර හිතේ ඇවිලෙන ගිනි මේ දුක් කංකටලු දැවිලි තැවිලි නැති කරගන්න ක්‍රමයක්. ඒක තමයි නුවණින් යුක්තව ප්‍රත්‍ය වේශා කිරීම. ඒකට කියනවා ආසවා පටිසේවනා පහතබ්බා. ආශ්‍රව නුවණින් යුක්තව පරිභෝග කිරීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඔන්න දුක් කංකටලු නැති කරගන්න තව ක්‍රමයක්. ඒ තමයි භික්ෂුවක් නම් භික්ෂුව නුවණින් යුක්තව තමයි චීවරේ පරිභෝග කරන්නේ. යාවදේව සීතස්ස පටිඝාතයි. මම මේ සිවුර පොරවන්නේ සීතල නැති කරගන්නට. උන්නස්ස පටිඝාතයි. උණුසුම නැති කරගන්නට. දාංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතය. මේ මැසි මඳුරු ඊළඟට සතා සර්පයාගෙන් වෙන වදුරු නැති කරගන්න. යාවදේව හිරිකෝපීන පටිච්චාදනං ශාරීරී තියෙන ලැජ්ජා ඇති වෙන තැන් රහස් තැන් වසා ගන්නයි මම මේ සිවුර පරිභෝග කරන්නේ කියලා සිවුර පරිභෝග කරනවා. ඊට පස්සේ පිණ්ඩපාතේ පරිභෝග කරන ආහාරය නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය. මම මේ
දවයේ පිණිස කිලිසෙල්ලම් කරන්න, ලස්සන වෙන්න, මහත් වෙන්න. ඒකට නෙවෙයි මම මේ ආහාර ගන්නෙ. මම මේ ආහාර ගන්නේ ඉමස්ස කායස්ස තිතියා. යාපනාය මේ කය පවත්වා ගන්න, යැපෙන්න. මේ බඹසරට අනුග්‍රහය නිවන් මාර්ගේ පුරුදු කරන්න මේ ශරීරේ පවත්වා ගන්න බෑ. මේකට මම මේ ආහාර ගන්නෙ. පැරණි වේදනා, බඩගිනි වේදනා නැති කරලා, කෑම නොගැනීමෙන් ඇතිවන අනාගත වේදනාව නැති කරලා, මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්නට, පහසුවෙන් මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්නයි මම මේ ආහාර ගන්නේ කියලා ආහාරය ගැන සිහි කරනවා. ඊට පස්සේ කුටියක් පරිභෝග කරනවා. සේනාසන යාවදේව සීතල උණුසුම දුරු කර ගන්නටත් භාවනාවට උපකාරී වීම පිණිසත් මං කුටිය පරිභෝග කරන්නේ. ඊළඟට ඍතු විපර්යාස දුරු කර ගන්න. ඊළඟට බෙහෙත් පරිභෝග කළත් මම මේ පැමිණ තිබෙන ආබාධයේ වේදනාව දුරු කර ගන්නයි නිරෝගී බව උතුම් නිසා මම මේ ආහාරය මේ බෙහෙත ගන්නේ කියලා සිව්පසේ පරිභෝග කරනවා. එහෙම පරිභෝග කළේ නැත්නම් හොඳ සිවුරු හොයන්න ගන්නවා. ඒ සිවුරේ අර්ථය දන්නේ නැහැ. ඊට පස්සේ සිවුර සුවඳ කරනවා, හැඩ කරනවා, වැඩ කරනවා. එක පිටුරු පැත්තම සුවඳ කරඬුවක් වගේ සිවුරේ හිට ගන්නකොට අර්ථය සිහි කරනවා ආර්ය ශ්‍රාවකයා. ආහාරයක් ගත්තා ලැබිච්ච දේවල් හඳනවා. ඇයි මේ කය පැවැත්වෙන්න තිබ්බොත් ඇතිනේ. බෙහෙතක් ගොඩේ බෙහෙතක් වුණකින් එයාට සෑහීමකටපත් වෙන්න පුළුවන්. හොඳම channel එක කොහෙද තියෙන්නේ, හොඳම දොස්තර කොහෙද ඉන්නේ කියලා හොයා ගම් නියංගම් සිසාරා යෑමක් නෑ. එයාට ඕනේ මේක සුව වෙනවා නම් ඒ බෙහෙතක් ගන්න. කුටියක් උනත් Tamanට භාවනාවට උපකාරී නම් එවැනි දෙයක් ගන්න. දැන් මිනිස්සු හදලා දෙනව සැප පහසු සහිතව. ඒකයි මිනිස්සයා Taman කරන පින හොඳටම කරන්න ඕන කියලා කරන එකක් නේ. ඒකට බාධා කරන්නේ. භික්ෂුව දැනගන්න ඕන මට කොතනත් එකයි. AC කරපු කුටියක ඉන්නකොටයි වැසිකිළියක ඉන්නත් පුළුවන් නම් ඇයි අපේ සංඝ පරම්පරාවේ ආරම්භයේ ඒ සුගත් මහා තථාගතයන් වහන්සේගේ පුත්‍ර ඒ රාහුලයන් වහන්සේ රැයක් පහන් වනතුරු වැසිකිළියේ හිටියනේ සතපිලා. ඒ මහා රාහුල භද්‍රයන් වහන්සේ ඉසේ සිටියානම් අපි කවුරුද? ඉතින් ඒ වගේ මිනිසුන්ටත් එහෙමයි. මිනිසුන්ට කල්පනා කරන්න ඕන. ඔය ගොඩාක් ණය වෙන්නේ ඇයි? මේ සිව්පස්සේ පිළිබඳව මේ යෝනිසෝ මනසකාරය නැති නිසා. තමන්ගේ පඩියට සාපේක්ෂව වාහනයක් නෙවෙයි. දකින එක ඕන. ඒ සීමාවක් නැහැ. මට මේ ගමන යන්නයි මේ වාහනේ ඕන කියන අර්ථය නෙවෙයිනේ තියෙන්නේ. ගෙයක් උනත් එහෙමයි. ලෝකෙටම ණය වෙලා හදනවා. ඒකට අපිට ඉන්න ඕන තැනක් පහසුවෙන් ඉන්න තැනක් තිබ්බොත් කියන අදහස නෙවෙයි. එතනින් එහා ගිය සිතුවිලි තියෙනවා. ඊට පස්සේ තමයි ණය. අවසානයේ හදපු ගෙදරම බාල්කයකට ලණුව දාලා එල්ලිලා මැරෙන මිනිස්සු. ඔය සිව්පස්සේ හරියට පරිභෝග කරන්න බෑ. නුවණින් යුක්තව පරිභෝග කරන්නේ නැති නිසා නේද කසාද වෙන්දට පස්සේ රටේ ලෝකෙටම ණය වෙලා වෙදින් ගන්නවා. අවසානයේ කසාද බැඳලා සතියයි එක ගෙදර ඉන්නේ. නෝනා එක තැනක වැඩ, මහත්තයා එක තැනක වැඩ. ඇයි දිවා රාත්‍රියේ හම්බ කරන්න ඕන. මොකටද? ණය ගෙවන්න. ඊට පස්සේ දරු පැට්ටු. ඊට පස්සේ දරුවෝ පෝෂණය කරන්න. ඊට පස්සේ උන් ඉස්කෝලේ යනවා. ඒවට වියදම්. සැනසෙල්ලක් නැහැ. මම මගේ ඇඳුම කුමක් පිණිසද? මට මේක ප්‍රමාණවත්ද? මගේ ගේ කුමක් පිණිසද? මේක මට ප්‍රමාණවත්ද? මට සෑහෙනවද? මගේ ආදායමට සෑහෙනවද? මං කන බොන දේ අරයා ආවල් හෝටලේ හොයාගෙන ගියා ආවල් කෑම කෑවා කියලා හොයා යමන් නෙවෙයි. අපේ පවුලට අපේ ආදායමට මට මේ කෑම වල සෑහෙනවද? මේ ඔක්කොම සෙල්ලම් මේ දිවෙන් ගෑවිලා යනකම්. ඔය ගෙවල් වල ඔක්කොම ඔය නුවණින් යුක්ත ආහාර පරිභෝගයක් නැති නිසා රණ්ඩු ලුණු මදි, මිරිස් මදි, රාස්නේ මදි. මොකද්දෝ පිනකට
මට නම් මතක ඇති කාලෙක මන්නම් ගෙදර ලුණු මදි අරක මදි මේක මදි කියලා මන්නම් කියලා නැහැ. සමහර ගෙවල් වල රණ්ඩු හැමදාම කෑමක මොකක් හරි අඩුවක් කියනවා. මොකක් හරි අඩුවක් කියනවා. මහාන්සියලා මිනිස්සු යන්නේ. අවසානයේ පොඩ්ඩක් ලුණු නැති වුණොත් එහෙම ඒක කියපු ගමන් අච්චර දවසේම මහන්සියලා අර මිනිස්සුන්ගේ හිත සවුත්තු වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ තුයනකොට යන්නේ අද මොනවා අඩුයි කියයිද කියලා දන්නේ නැහැ කියලා ඒක ගැන හිත හිතා කියනකොට ඔන්න ආයෙ ලුණු දාන්න අමතක වෙනවා. මොන ආයෙත් ප්‍රශ්න. ඊට පස්සේ හිතේ දුකින් කෑමක් වෙනකොට රහ නැහැ. මේ අද්ගුණී කියලා එකක් තියෙනවා. අද්ගුණී කියලා එකක් තියෙනවා. ඒතකොට අර හිතේ දුක වැඩි වුණාම උයන කෑම රහ නැහැ. ඇයි මේ ඔක්කොම ප්‍රශ්න හටගත්තේ? අර කන මනුස්සයාගේ දෙඩවිල්ල නිසා. තියෙන විදිහකට කෑවනම්, තියෙන විදිහකට ඇඳලා හිටියනම්, ඉන්න දැනක හිටියනම් මේ ප්‍රශ්නේ ඉවරයි. අලුත් දේවල් හොයන්න ගිය නිසා නේද මේ දැවිල්ල. හොඳට කල්පනා කරන්න. මේ රටේ ලෝකෙත් එක්ක තරඟට යන්න ගිය නිසා නේද මේ දැවිල්ල. නොවනින් යුක්තව තමන් පරිභෝග කරන දේ පරිභෝග කරන්න ඕනේ. මේක ප්‍රමාණවත්ද මට කියලා. මේක කරගන්න බෑ ඔක්කොටම. යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. දැන් මේක යෝනිසෝ මනසිකාර නැති කෙනා නම් මේක අහපු ගමන් හිතන්නේ ආන්දරණ විදේශාවි අපි මේ සමාජයේ වැදගත් මට්ටමක අපි මේක අරන් යන්න ඕන. අපි ජීවත් වෙන්න ඕන ක්‍රමය අපි නිදාන්නේ කියලා. මම මේ මිනිසු ජීවත් වෙන ක්‍රමයට බලපෑමක් කරන්න ඕනේ. මිනිසු ජීවත් වෙන ක්‍රමයටම මිනිසු ජීවත් වෙත්වා. මම මේ කියන්නේ ආශ්‍රව දුක් ගිනි දැවිලි තැවිලි අඩු කරගන්න ක්‍රමයක් කියන්නේ. බුද්ධ වචනේ. දැන් මේකේ තියෙනවා යං හිස්ස භික්ඛවේ අපටි සේවනෝ උපජ්ජයෝ ආසවා විගත පරිලාහ. තමා පරිභෝග කරන දේවල් ගැන මෙලෝ 100ක් නැතුව පරිභෝග කිරීමෙන් දැවිලි තැවිලි ඇති වෙනවා නම් පටිසේවතෝ එවංසේ ආසවා විගත පරිලාහ නහොಂತಿ. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නුවණින් යුක්තව මේව පරිභෝග කළොත් ඒ දැවිලි තැවිලි නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රමයෙන් තමයි ඔය එක ගින්නක් නිවා ගන්න. ඉන්ද්‍රිය සංවරයෙන් එක ගින්නක් නිවනවා. චතුරාර්ය සත්‍ය විමසලා එහෙ ගින්නක් නිවනවා. ඊට පස්සේ තව ගින්නක් නිවන හැටි. ඒ තමයි අදිවාසනා පහතබ්බා. ඒ කියන්නේ ඉවසලා නොවනින් යුක්තව ඉවසලා දුක් ගිනි නිවන්න පුළුවන්. ඒ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු පටිසංකා යෝනිසෝ khamo hoti සීතාස උන්නස්ස jigajja පිපාසා දාංශමකස වාතාතප සිරින්සප සම්පස්සාන. සීතල උණුසුම ඉවසන්න ඕන කියන. දැන් අපි කියමු පොරවන්න දෙයක් තියෙනවා නම් පොරවනවා. සීතලට පොරවන්න දෙයක් නැත්නම් එයා කරන්න ඕනේ මොකද? ඉවසන එක. ඒ ඉවසුවේ නැත්තම් මේ ගෙදර බෙක් සීට් එකක්වත් නැහැ. මේ ජනේලේ කවුද ඇරියේ? අරක කලේ කවුද? මේක කලේ කවුද? කොහොමන් ගෙනාව බෙක් සීට් එක? උණුසුම නම් ඔන්න ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. මේ කෙහෙල් මල් ෆෑන් එකට මොකද උනේ? කවුද මේක කැඩුවේ? ඒක ඉවසන්නේ නැහැ යා. හොඳටම තේරෙනවා අපි ඉස්සර දඹදිව යනකොට සමහරවිට AC වැඩ කරන්නේ නැතුව යනවා වහනේ. අපෝ උපාසක අම්මලාගේ චාන්දිකා අර ඒ ඩිංගිත් ඉවසන්නේ නැහැ. ජනෙලේ පොඩ්ඩක් ඇරලා හුලම් පොඩ්ඩක් එනකල් ඉන්නේ. ඊළඟට jigajja පිපාසා බඩගින්න පිපාසය ඉවසන්න ඕන. ඉවසුවේ නැත්තම් කෑ ගහනවා. ගෙවල් අම්මලා කියන උයන කල් ඉන්න පුළුවන් බෙදෙන කල් ඉන්න බෑ මන්ට කියලා. බඩගින්න තිබ්බොත් කනවා නැත්තම් බඩගින්න ඉන්නවා. ඉවසනවා. අනේ මේ විශේෂයෙන්ම ඇත්තටම අම්මලා තාත්තලා නම් කොච්චර ඉවසනවා ඇතිද නේද? දරුවන්ට දීලා සමහර නෑදෑයෝ කට්ටියවට පස්සේ බෙදලා අවසානයේ යාලට මොකුත් නෑ. ඊට පස්සේ තේ එකක් හදලා ඔය කැවිලි තියෙන මොහාරි දෙයක් කාලා කිසිකිරියක් කාලා ඔය ඉන්නවා. දානෙකට ගියාට පස්සේ ඉවසලා ඉන්න ඔක්කොටම බෙදනවා. ඉවසනවා. ගින්න අඩුයි. ඊට පස්සේ නැත්තම් හිතනවා මේ මට තිබ්බේක නැති කළානේ. කොහොම මේ ගෙදර කෑම මිනිස්සෙක් ඉන්නවා කියලා දන්නේ නැද්ද? ඇයි මං ගැන බැලුවේ නැද්ද? අනිත් ඔක්කොම කාලා.
ඒ දුක් ගිනි ඔක්කොම එනවා ඉවසුවේ නැත්තම්. ඊට පස්සේ ඩාන්ස මගස වාතාතප සිරින්සප සම්පාසන මැසි මඳුරු සර්ප වදුරු ඉවසනවා. දුරුත්තානං දුරාගතානං වචනපතානං. දුරුත්තානං දුරාගතානං වචනපතානං කියලා කියන්නේ ඉවසන්ට අමාරු දුෂ්කර කරකස අනිතයි බයිනේවා ඉවසලා ඉන්නවා. උප්පන්නානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති. උපන්නා වූ දියුණු තියුණු කටුක පන යන්න තරම් වේදනාව ඉවසනවා. එතකොට ඉවසන් නැතිකම නිසා දුක්ඛං කටළු උපදිනවා නම් ඉවසන කෙනාට ඒ දුක් ගිනි ටික ඉවරයි. කන්ද නැත්තම් ඉන්නව වතුර ටිකක් හරි බීලා. දැන් මේ ඉවසීම කියන එක එහෙම එකක් නෑනේ අද. බඩගින්න නෑ මොනවා හරි හැම තැනම තියෙන්නේ පුරවලානේ තියෙන. මේ බඩගින්න එනවා මේ තියෙන දෙයක් කනවා. කකා ඉවසනවා කියන එකට එහෙම අවස්ථාවක් එදෙන්නෙම නෑ. බැන්නොත් බහිනවා ඉවසන්නේ නෑ. මේ ඉවසනවා දුරුත්තානං දුරාගතානං වචනපතානං මේ කාර්කස කටුක මේ දුෂ්කර වචන කෙනෙක් ඉවසනවා කියන එක තියෙනවා නම් ගෙවල් වල අරුබුද ඉවරයිනේ. බලන්න හැම ගෙදරකම ප්‍රශ්නේ තමයි සැරට එන වචනේ ඉවසන්න බෑ. අම්මා තාත්තා කියන වචනේ දරුවන්ට ඉවසන්න බෑ. දරුවන්ගේ වචන දෙමව්පියන්ට ඉවසන්න බෑ. බිරිඳගේ වචනේ ස්වාමියාට ඉවසන්න බෑ. ස්වාමියාගේ වචනේ බිරිඳට ඉවසන්න බෑ. සහෝදර සහෝදරයන්ගේ වචනේ සහෝදර සහෝදරයන්ට ඉවසන්න බෑ. මරා ගන්නවා, වෛර බැඳ ගන්නවා, පලි ගන්නවා. මේ ඔක්කොම කරන්නේ ඇයි? ඉවසන්න බැරි නිසා. අනේ මේ මහරහතන් වහන්සේලා. මේ මහරහතන් වහන්සේලා කොච්චර නම් ඉවසුවාද? මහ වනේ ඉන්නව මඳුරු දැල් නැහැ. net නැහැ. මඳුරු කොයිල් නැහැ. මොකවත් නැහැ. මඳුරු මැසි මඳුරු ඉවසගෙන ඉන්නවා. යුද්ධයකට ගිය හස්ති රාජේ ඊතල ඉවසගෙන ඉන්නවා වගේ. වැදෙන ඊතල ඉවසගෙන ඉන්නවා වගේ. නාන්සර මේ ඉවසුවේ. සීතල උණුසුම පුදුම සහගතයි. ඉතින් ඒ කාලේ තමයි මේ ඉවසීම කියන ගුණෙන් ගිනි නිවුණා. ඒකයි වේගෙන් රහතන් වහන්සේලා පහළ වුණේ. අද වේදනාව කෙනෙකුට කෑ ගහලා කියනවා වේදනානාශක දීපල්ලා. ඉන්ජෙක්ෂන් ගහපල්ලා. සිහි නැති කරපල්ලා. මං කියන්නේ එපා කියන එක නෙවෙයි. ඒ යුගයේ අදයි වෙනස. ඒ කාලේ මහා වනේ රාත්‍රියේ මහා වේදනාවක් භික්ෂුවකට ඇති වුණොත් එහෙම ආයි පහෝදා පින්ඩ පාතේ යනකල් ඒ කෑ ගහන්නවත් කතා කරන්නවත් කෙනෙක් නැහැ. ඉවසාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔය අපේ ලංකාවේ එක තෙරුන් වහන්සේ නමකට බඩේ කැක්කමක් හැදිලා බඩේ මොකද්ද පෙරලීමක් ඇවිල්ලා අනේ කියවුණා. අනේ කියවුණා. මේ වයසක තෙරුන් වහන්සේ නම. උපස්ථාන කරන ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඉවසන්නකෝ කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඉවසන්නකෝ කිව්වා. ඒ කියන්නේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ලෙඩක් හැදුනත් කෙඳිරි ගාලවත් නැහැ. ඒකට අර ස්වාමීන් වහන්සේ නිහඬ වුණා. නිහඬ වෙලා වේදනානුපස්සනාව වැදුවා. එහෙම අනාගාමී වුණා. ඒත් එක්කම බඩ පුපුරලා බඩවැල් එළියට ආව. එච්චර වේදනාව. උපස්ථාන කරන පොඩි නමට ඇහුවා මං ඉවසුවා ඇතිද පොඩි නම? බඩ පුපුරලා බඩවැල් එළියට එනකල් ඉවසුවා කියන්නේ. අද පුංචි ඔළුවේ කැක්කුමට අපි කෑ ගැහිල්ල. පුංචි දනිස් කැක්කුමට කොන්ද කැක්කුමට කෑ ගැහිල්ල. කෝ ඉවසීම අපේ. දැන් තේරෙනවද නිවන් දකින යුගයෙන් අපි ඈත් වූ බව? හරි ලොකු දෙයක් කරන්න බෑ කියලා කියමු. අඩුම තරමේ මිනිස්සු බයින් එක පවා අපි කරබාන ඉවසගෙන හිටියන. අපිට පුදුම දෙයක් ලැබුණා. ඒ තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට හුරු කළා. දැන් ඔය ඉන්ද්‍රිය සංවරය ගැන එහෙම කියනකොට අපිට කවුරු හරි බැන්නත් ඒවා අහන්න එපා.
දැන් අපිට එහෙම ඔන්න බයිනවා ඉන්ටර්නෙට් එකෙන් බයිනවා Facebook වලින් බයිනවා. අපි අහන්නේ නැහැ අපි දන්නෙත් නැහැ. ඉතින් අර වගේ දවස් ගණන් ලක්ෂ ගණන් කට්ටිය එකතු වෙලා එහෙන් බයිනවා මෙහෙන් උත්තර දෙනවා අපි දන්නෙත් නැහැ. එයාලා අපිට බයින වෙලාවේ මම මෙහෙ බන කියනවා. එතකොට අර ලොකු ස්වාමීන් වහන්සේ අපිට පුරුදු කරලා තිනවා කවුරු හරි බැන්නා කිව්වොත් ගැරෙව්වා කිව්වොත් ඒවට අවධානය යොමු කරන්න එපා. මොකද බයින ගරහන අය විඤ්ඤු පුරුෂයෝ නෙවෙයි. නෝන තියන අය නෙවෙයි. නෝන තියන අය සංඝයා අතර ඉන්නවා. අපි වැඩිහිටි සංඝයා අතර. ඒ අය අවවාදයක් කළොත් නෝන යොමු කරන්න ඕන මොකද්ද මගේ වැරද්ද කියලා. මේ ඉන්ටර්නෙට් වල මේ අන්තර්ජාලයේ මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ දොස්පරොස් මොනවද? ඒ නිසා ඒවා බලන්න එපා කියලා ලොකු සන්නාංශෙත් බලන්නේ. අහන්නේ නැහැ. ඒ නිසා අපිත් ඒකට යමු කළා. ඒ නිසා අපිට ලෝකෙම එකතු වෙලා බැන්නත් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි කාටවත් බනින්න යන්නේ නැහැ. අපි බන කියනවා. ඒකයි මේකේ තියෙන වෙනස. ඒකට ඒවත් එක රිවසන්ටත් යම් අවස්ථාවක් ඉතින් ඒ අනුව ක්‍රමානුකූලව හැදෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බලන්න ගුරු ඇසුරක තියෙන වටිනාකම. ඉතින් ඒ නිසා පින්වතුනි ওই විදිහට දුක්ගිනි නිවන මේ විදිහක් තියෙනවා. තව තියෙනවා වලක්කවලා. එහෙම මේ දුක්ගිනි නිවන ක්‍රමයක්. ඒ කියන්නේ මග හැරලා. ඊළඟ තව තියෙනවා දුක්ගිනි නිවන ක්‍රමයක් මේ දුරු කරලා. තව තියෙනවා දුක්ගිනි නිවන ක්‍රමයක් භාවනා කරලා. ඉතින් අපි හිතනවා අපි තව දවසක ඒක ඉගෙන ගන්න වෙයි. දැනට අපිට තියෙන හොරාව ඉවරයි. ඒ නිසා මේ ටික කරගත්තත් ඇති. ඒ නිසා යෝනිසෝ මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට. අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට නෙවෙයි. මේ ටික කරගන්න නොවන වැඩ කරන කෙනාට සම්මාදිට්ඨිය උපද්දවා ගන්නවා කියන එක සසර දුකින් නිදහස් වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. එයා ක්‍රමානුකූලව ප්‍රතිපදාවේ හැසිරෙනවා. මේවා මහා පුරුෂයෝ කරපු දේවල්. ඔන්න අදත් කෙලෙස් ගිනි නිවා ගන්න, දුක් ගිනි නිවා ගන්න ක්‍රම ටිකක් ඉගෙන ගත්තා. අපි තවත් දවසක මේ කරුණ ඉතුරු කරනු වැඩි විස්තර සහිතව ඉගෙන ගනිමු. ඔබ සියලු දෙනාට මේ කියපු විදිහට ඉවසීමෙන් යුතුව, ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව, නුවණින් යුක්තව මේවා පරිභෝග කරලා ඊළඟට චාරි සත්‍ය විමසලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හොඳට නුවණ යොමු කරලා හිතවල තියෙන ගිනි දුක් ගිනි නිවා ගන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි ඔන්න අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරලා ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වුණ එංගලන්තයේ පදිංචි පින්වත් චම්පිකා උඩවත්ත මහත්මිය සහ භද්‍රා කර්ණ කුලහිවගේ මහත්මිය ඇතුළු පවුල්වල සියලු දෙනා බලාපොරොත්තු වෙන විදිහට සිනේකා වීරමන් දියණියට දිලිනි පඬිත දියණියට අධ්‍යාපන කටයුතු දියුණු වීම පිණිස මේ රැස් කරගත් පින් බලෙන් ආශිර්වාද සැලසේවා. ඒ වගේම පවිත්‍රා පඬිත දියණියගේ රැකී ආරක්ෂා කටයුතු දියුණු පවුණු වීම පිණිස මේ රැස් කරගත් පින් බලෙන් තුනුරුවන් සරණින් ආශිර්වාද සැලසේවා. සබ්බාසරව සූත්‍ර දේශනාවේ කරුණු ඉගෙන ගැනීමේ පින් බලය දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියෝ ඔබ සියලු දෙනා රකිත්වා. මිය පරලෝකීය පීරිස් වීරමන් පියාණන්ට, යසවති වීරමන් මෑණියන්ට, ඇලන් නෝනා අත්තම්මාට, පණ්ඩිත පුංචි අප්පුහාමි සහ කේසවදාස වර්ණකුල හේවා පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාව අපට පහදා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ට සියලු ආශ්‍රව ප්‍රහාණය කර ගැනීමේ වාසනාව උදා වේවා.
ඒ වගේම මේ පින්වතුන් නමින් සුජීවත්ව සිටින අයිරින්ද සිල්වා මෑණියන්ට, ඩයනහාමි මෑණියන්ට, සීමියන් උඩවත්ත පියාණන්ට, ලතා උඩවත්ත මෑණියන්ට, සහෝදර සහෝදරියන්ට, ඒ වගේ මොන්ටි වීරමන් මහත්මයාට, දයානන්ද පණ්ඩිත ගෙදර මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. එංගලන්තයේ පදිංචි පින්වත් චම්පිකා උඩවත්ත මහත්මිය සහ භද්‍රා කරණකුලේ වගේ මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වූ මේ පින්වතුන්ටත් අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සියලු දුක් ගිනි කෙලෙස් ගිනි නිවා ගැනීමේ වාග්ය උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් මේ යුගයේ වාසනාවන්ත වුණා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මතවාද වලින් කිලිටි නොවුන, අත්වනෝමතික අදහස් වලින් කිලිටි නොවුන බුද්ධ වචනේ ඒ විදිහටම කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන එක මහා වාසනාවක්. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට අදත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ කුස්වල රද්දොළුගම පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලෝකීය දයා ලොකු පෝනාගම මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට ඉතාලියේ පදිංචි පින්වත් අජන්තා නිල්මිනි උපුල් අයෝනි ඉරේෂා යන දූ දරුවන්ගේ පවුලේ පින්වතුන් මේ මිය පරලෝකීය දයා ලොකු පෝනාගම මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. හෝරාවක පමණ මේ ධර්මය දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ බෙදා හැරීමෙන් රැස් කරගන්න අපමණ පින මෑණියන්ට අනුමෝදන් කරනවා. ඉතින් සන්තෝෂයටපත් වෙන්න මේ අන් අයට ධර්මය අහන්න සලස්වන පින ධර්ම දානයේ කොටස්කරුවන් බවට ඔබ පත්වීම ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. දෙන්නේ යමක්ද ලැබෙන්නේ එයයි. නිසා ධර්මයේ දුන්නොත් ධර්මයේම ලැබෙයි. ශ්‍රේෂ්ඨ දේ දුන්නොත් ශ්‍රේෂ්ඨ දේම ලැබෙයි. අදත් ශ්‍රේෂ්ඨ දෙයක් ගැන කියන්නේ. මේ මිනිස්සෙක් පැතිය යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ නිවන් දකින්න කැමති කෙනෙක් පැතිය යුතු දෙයක්. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන සම්මා දිට්ඨි. එතකොට මේ සම්මා දිට්ඨිය තමයි ඇස.
ඒක තමයි ඇස. ඒක තමයි පාර පේන ඇස. හරි වැරද්ද තෝරා ගන්න පුළුවන් දැක්ම. ඒ ඇහැ තිබ්බේ නැත්තම්, ඒ පෙනීම තිබ්බේ නැත්තම් මේ ලෝකේ ඔහුට නිර්වාණ ප්‍රතිපදාව අනුගමනය කරන්නට නොහැකි වෙනවා. ඊළඟට සම්මාදිට්ඨියෙන් තමයි දුක් පීඩා දුරු කරන්නේ. සම්මාදිට්ඨියෙන් තමයි සැප සැනසෙල්ල උදා කරන්නේ. ඒ නිසා නිවන් මාර්ගය දැනගන්න කැමති කෙනා, සසර දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනා මේ සම්මාදිට්ඨිය කියන කාරණාව සොයා ඉන්න ඕන එකක්. වඩාත් පුරුදු කරගන්න ඕන දෙයක්. කෙනෙක් සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේම සෝතාපන්න වුණා කියන එක. මේ බුද්ධ ශාසනයේ අමාරුම කාරණේ තමයි අරහත් වෙටත් වඩා සෝතාපන්න වීම. මොකද සෝහන් වුණොත් රහත් වෙනවාමයි. හැබැයි හැම කෙනාම සෝහන් වෙනවා කියලා එකක් නැහැ. සෝහන් වීම කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. එතකොට මේ සෝතාපන්න වීම කියන්නේ සම්මාදිට්ඨියටපත් වීම නම් එහෙනම් සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තමයි දුෂ්කරම දේ. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. සම්මාදිට්ඨියෙන් තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ. ඒකට එයාගේ හිත තුළ හොඳ කල්පනාවක් තියෙන්න ඕන. පින්වතුනි දැන් මේ කල්පනාව කියන එක නැත්නම් අපි කියමු යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය හොඳට තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි සම්මාදිට්ඨිය උපදින්නේ. ඒක පුදුම කාරණාවක්. ඉතින් එයා භාවනා නොකලාට, හග්මන් නොකලාට, දැස් පියාගෙන පැය ගණන් නොසිටියාට, ඔහුගේ මානසිකාරය හොඳට වැඩ කරනවා නම් ඔහුගේ සම්මාදිට්ඨියට බාධාවක් වෙන්නේ. මම මේක ගොතා කියන කතාවක් නොවේ. ඒක මාගේ සිතලුවකුත් නොවේ. අන්න ඒක තමයි අද බුද්ධ වචනේ විස්තර කරන්න මේ කල්පනා කළේ. සම්මාදිට්ඨිය උපදින ආකාරය යෝනිසෝ මනසිකාරය තුලින්. මේක අපූර්ව ක්‍රමයකට විස්තර වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන සබ්භාසව සූත්‍රය. ආශ්‍රව ප්‍රහාණය කිරීම ගැන වදාළ දෙසුමක්. මේ ආශ්‍රව වලින් තමයි අවිද්‍යාව උපදින්නේ. අවිද්‍යාවෙන් තමයි ආශ්‍රව උපදින්නේ. එතකොට මේ ආශ්‍රව වලින් අවිද්‍යාව උපදිනවා, අවිද්‍යාව තුලින් ආශ්‍රව උපදිනවා කියලා කෙනෙකුට හොඳට දැනීමක් දන්නවා නම්, දකිනවා නම් ඒක මෙයාගේ සම්මාදිට්ඨිය. අපි මීට කලින් සම්මාදිට්ඨි කියලා සූත්‍ර දේශනාවක් දෙසුමක කතා කළා. ඒකේ හොඳට ඒක විස්තර වුණා. නමුත් මේ ආශ්‍රව ගැන ආශ්‍රව තියෙන තුනක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒ ආශ්‍රව කෙනෙක්ගේ හිත තුළ තිබීම නිසා තමයි සකල ක්ලේශය උපදින්නේ. කෙලෙස් නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා, ආශ්‍රව නැතිවීමෙන් කෙලෙස් නැති වෙනවා. ඒ ආශ්‍රව වලින් තමයි අවිද්‍යාව උපදින්නේ. ආශ්‍රව නැතිවීමෙන් අවිද්‍යාව නැති වෙනවා, අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා. මේ ආශ්‍රව කියන එක මේ හිත ඇතුලේ කිඳා බහැලා තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට පින්වත්නි මේ ආශ්‍රව එකපාර ප්‍රහාණය වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව තමයි ප්‍රහාණය වෙන්නේ. මේ ආශ්‍රව මේ හිත ඇතුලෙන් කඩලා දාන එකක් තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් කෙරෙන්නේ. ඒ වගේම සසරට බැඳ තබන සංයෝජන තියෙනවා. ඒවට කියනවා දස සංයෝජන කියලා. ඒ සංයෝජන ඒ බැඳීම් කඩලා දානවා මේ ආශ්‍රව ප්‍රහාණය. මම ඔය කියපු කාරණාව ඔබට නොතේරෙන්න පුළුවන්. නමුත් හොඳට කන් යොමු කරගෙන අහගෙන ඉන්න විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා සබ්භාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේසිස්සාමි. සියලු ආශ්‍රව සංවර කරගන්න. ඒ කියන්නේ ආශ්‍රව උපදින්නට දෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් මේ. කෙලෙස් උපදින්න දෙන්නේ නැහැ. එවැනි වූ ක්‍රමයක් තියෙනවා. සබ්භාසව සංවර.
සියලු ආශ්‍රව සංවර කරන එක. ඉතින් ඒක මනාව දේශනා කරන්නම් කන් යොමු කරගෙන අහන්න කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමිනෝ අජහනතෝ නෝ අපස්සතෝ. දන්නා කෙනාටයි දකිනා කෙනාටයි තමයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. නොදන්නා කෙනාට නොදකින කෙනාට නෙවෙයි. එහෙනම් ආශ්‍රව ප්‍රහාණය වෙන්න දැනගන්නත් ඕන දැක ගන්නත් ඕන. නොදන්නා කෙනාට නොදකින කෙනාට ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් ඔබ කෙලෙස් දුරු කරන්න කැමති නම් සම්මා දිට්ඨිය උපද්දවා ගන්න කැමති නම් ඔබ මේක දැනගන්න ඕන දැක ගන්න ඕන. නොදැනගෙන හිටියොත් නොදැකගෙන හිටියොත් ඔබගේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිංච භික්ඛවේ ඥානතෝ කිම් පස්සතෝ ආසවානං khයං හෝති. මොනවා දන්නකොටද කුමක් දැනගන්නකොට කුමක් දැක ගන්නකොටද ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දැනගන්න ඕන දැක ගන්න ඕන. ඔන්න පින්වතුනි අපූර්ව කාරණාවක්. යෝනිසෝ මනසිකාරය මේකයි අයෝනිසෝ මනසිකාරය මේකයි කියලා දන්නේ නැති කෙනාට දකින්න නැති කෙනාට කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියන්නේ කියලා හරියටම දැනගන්න ඕන. දැන් මේක හරියට විස්තර කරනවා. කියනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේ ආසවා uppajjanti uppannāca ආසවා පවඩ්ඩಂತಿ. අයෝනිසෝ මනසිකාරය කරන කෙනාට නූපං ආශ්‍රව උපදිනවා. උපං ආශ්‍රව වැඩිනවා. නූපං කෙලෙස් උපදින්ට උපදින විදිහට උපං කෙලෙස් වැඩෙන විදිහට කවුරු හරි කල්පනා කරනවා නම් ඒ කල්පනාවට කියන්නේ නම මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. මේක හොඳට දැනගන්න ඕන. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේ ආසවන uppajjanti uppannāca ආසවා පහියන්ති. යෝනිසෝ මනසිකාරය කරන කෙනාට නූපං ආශ්‍රව ඉපදින්නේ නැහැ. උපං ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ඔන්න යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි බුද්ධ වචනෙන් විස්තර කළා. කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව වැඩෙන විදිහට නූපං ඒවා නූපදින උපං ආශ්‍රව වැඩෙන විදිහට කල්පනාවක් තියෙනවා නම් කාගේ හරි ඒක අයෝනිසෝ මනසිකාරය. නූපං ආශ්‍රව නූපදින විදිහට උපං ආශ්‍රව ප්‍රහාණය වෙන විදිහට කවුරු හරි කල්පනා කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. තවත් ඔබගේ වචනයට ගන්න හිතේ කෙලෙස් වැඩෙන විදිහට කල්පනා කරන එක අයෝනිසෝ මනසිකාරය. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට කල්පනා කරන එක යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ඕක අමතක කරගන්න එපා. දන්න කෙනාටයි දකින්න කෙනාටයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. එතකොට ඕන අද අපි බොහෝම අපූර්ව දහම් කාරණාවක් ඉගෙන ගත්තා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද? එතකොට මේ ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඒ කෙලෙස් වලින් තමයි සියලු පීඩා, දැවීම්, තැවීම්, සංතාප, ශෝක මේ ඔක්කොම උපදින්නේ ආශ්‍රව නිසා. මේ කෙලෙස් ඒ දැවීම් තැවීම් එක ක්‍රමයකින්ම නැති කරන්නට මේ ඒක නැති කරන ක්‍රම ටිකක් තියෙනවා. සමහර මේ දුක්ඛං කටළු කරදර කෙලෙස් නැත්නම් අපි කියමු ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රමයක් තියෙනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. දර්ශනයෙන් දැක්මෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. එයාගේ දැක්ම හරියට හදාගත්තොත් එපමණකින්ම අර දුක්ඛං කටළු කෙලෙස් ටික නැති වෙලා යනවා. එහෙනම් දුක්ඛං කටළු කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් තියෙනවා. දැක්ම හදා ගන්න ඕන. ඔය එක ක්‍රමයක්.
ඒ කියන්නේ දැන් මේ විස්තර වෙන්නේම යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය හදා ගන්න ඕන දැක්මට. යමක් දිහා බලන ක්‍රමයේ අනුව කෙලෙස් ප්‍රහාණය වෙනවා, කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා කෙලෙස් නැති වෙන විදිහට එයාගේ මානසිකාරය හදාගන්න හොඳ දැක්මක් හදා ගන්න ඕන. ඒකට කියනවා දර්ශනය. ඒකෙමුත් කෙලෙස් ප්‍රහාණය වෙනවා. මේක විස්තර කරනවා. ඊළඟට අපි ඉස්සෙල්ලා මුලින් කාරණා ටික ඊට පස්සේ එකින් එක විස්තර කරගමු. අත්ති ආසව සංවරා පහතබ්බා. සාමී කෙලෙස් ඇති නොවෙන්න තියෙන කෙලෙස් ප්‍රහාණය වෙන්න ආසර ප්‍රහාණය වෙන්න තව ක්‍රමයක් තියෙනවා සංවර වීම. මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. සංවර වීමෙන් දුක්ඛං කටළු දුරු කරන්න පුළුවන්. ඕන එකක් තියෙනවා දැක්ම හරියට හදාගන්න එක. අනිත් එක සංවර වෙන එක. අනිත් එක අත්‍යාසවා පටිසේවනා පහතබ්බා. නුවණින් යුක්තව සේවනය කිරීම. ඒ කියන්නේ යමක් පරිභෝග කරනවා නුවණින් යුක්තව. පරිභෝග කරන දේ නුවණින් යුක්තව පරිභෝග කළාපමත් කෙලෙස් නැති වෙනවා. එතකොටත් යෝනිසෝ මනසිකාරය වැඩ කරනවා. අත්‍යාසව අධිවාසනා පහතබ්බා. නුවණින් යුක්තව ඉවසීම තුලින් කෙලෙස් ප්‍රහාණය වෙනවා. අත්‍යාසව පරිවර්ජනා පහතබ්බා. කෙලෙස් ප්‍රහාණය කරන ආසව ප්‍රහාණය කරන ක්‍රමයක් තියෙනවා. පරිවර්ජනා කියන්නේ නුවණින් යුක්තව වැළැක්වීම තුලින් අත්‍යාසව විනෝදනා පහතබ්බා. දුරු කිරීමෙන් නුවණින් යුක්තව බැහැර කරනවා. ඊළඟට තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒක ප්‍රහාණය කරන්න තියෙන්නේ භාවනාවයි. ඔන්න පින්වතුනි හොඳට මතක තියාගන්න මේක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළා දන්න කෙනාටයි දකින්න කෙනාටයි තමයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. දන්නේ නැති දකින්න නැති කෙනාට නෙවෙයි. මොකක් දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. දැන් මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ මොකක්ද කියලා විස්තර කළා. යෝනිසෝ මනසිකාරය කියන්නේ යම් විදිහකට කල්පනා කරද්දී ආශ්‍රව වැඩෙනවා නම්, නූපං ආශ්‍රව උපදිනවා නම්, උපං ආශ්‍රව වැඩෙනවා නම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. යම් විදිහකට කල්පනා කරද්දී නූපං ආශ්‍රව උපදින්නේ නැත්නම් උපං ආශ්‍රව ප්‍රහාණය වෙනවා නම් අන්න එකට කියනවා යෝනිසෝ මනසිකාරය. මේ මුළු සූත්‍රයේ පුරාවටම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන එක විස්තර කළා. ඒ කියන්නේ ආසර දැන් යෝනිසෝ මනසිකාරයෙන් කෙලෙස් ගෙවෙන්නේ. නූපං කෙලෙස් උපදින්නේ නැහැ. උපං කෙලෙස් ගෙවෙනවා. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි දැක්ම හදා ගන්නවා. දර්ශනය. අනිත් එක තමයි සංවරය. ඉන්ද්‍රිය සංවරය. අනිත් එක තමයි යම පරිභෝග කරනකොට නොඑක මම මොකටද මේක කරන්නේ කියලා නුවණින් යුක්තව පරිභෝග කරනවා. අනිත් එක තමයි ඉවසනවා. අනිත් එක තමයි සමහර දේවල් වළක්වන්න තියෙනවා. සමහර දේවල් දුරු කරන්න තියෙනවා. සමහර කාරණා භාවනා වශයෙන් වඩන්න තියෙනවා. එහෙනම් ඇත්තටම ගත්තොත් එහෙම මේ ආසව ප්‍රහාණය කිරීම පිණිස මේ තියෙන කාරණා ටික තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්නේ මේ ටික. ඒ තමයි දැක්ම හදනවා, සංවරය හදනවා, ඊළඟට නුවණින් යුක්තව සේවනය කරන දේවල් සේවනය කරන්න හරි ගස්සනවා. ඊළඟ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා කියලා කරන්න තියෙන්නේ මේ ටික. හරි. දැන් අපි එකින් එක විස්තර කරගමු. දැන් තේරුන්නේ නැහැ කියලා එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. විස්තර කරනවානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද පින්වත් මහණෙනි කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. දර්ශනයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව කියන්නේ මොකද්ද? ඉද භික්කවේ අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි.
පින්වත් මහණෙනි මෙහිලා ආශ්‍රිතවත් පෘථග්ජනෙක් ඉන්නවා. ආර්යාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධම්මස්සකෝ විදු. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂයෝ දැකලා නැහැ. සත්පුරුෂ දර්ශනයෙන් තොරයි. ආර්ය දර්ශනයෙන් තොරයි. සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ. සත්පුරුෂ ධර්මෙහි දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. කවුද මේ ආශ්‍රිතවත් පෘථග්ජනයා? මානසිකරණීයේ ධම්මේ නප්පජානාති. සිහි කරන්න ඕන ඒවත් ඔහු දන්නේ නැහැ. ආශ්‍රිතවත් පෘථග්ජනයා. සිහි කළ යුතු දේවල් දන්නේ. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. සිහි නොකළ යුතු දේවල් දන්නේ නැහැ. සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ. මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ. සිහි කළ යුතු දේ දන්නේ නැති නිසා, සිහි නොකළ යුතු දේ දන්නේ නැති නිසා, යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. හිතන්න ඕන නැති දේවල් හිතනවා. හිතන්න ඕන දේවල් හිතන්නේ නැහැ. කවුද මේ ආශ්‍රිතව පෘථග්ජනයා? එහෙනම් දැන් ඔබ පිළිගන්නවා නම් මේ ලෝකෙම ඉන්නේ ආශ්‍රිතව පෘථග්ජනයෝ කියලා. එහෙනම් ආශ්‍රිතව පෘථග්ජනයෝ කියන එකේ අර්ථය මොකද්ද? හිතන්න ඕන දේවල් හිතන්නේ නැහැ. හිතන්න ඕන නැති දේවල් හිතනවා. ඒතරක යම් කිසි කෙනෙක් කටපුරා කියනවා නම් අපි ඉතින් ආශ්‍රිතව පෘථග්ජන මිනිස්සුනේ කියලා කට ඇරලා මිනිස්සු කියන්නේ ඔය. ඒකේ අර්ථය තමයි හිතන්න ඕන නැති දේවල් හිතන උන් අපි. හිතන්න ඕන දේවල් හිතන්නේ නැති උන් අපි කියලා තමයි ඒ කියන්නේ. පෘථග්ජනියෝ කියලා. ඕක තමයි ලේබල් එක යාගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්ඛවේ ධම්මාන මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. කොහොමද මේ මිනිස්සයා මොනවද මේ හිතන්න ඕන නැති දේවල් හිතනවා කියන්නේ? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝවා කාමාසෝ උපජ්ජන්ති උප්පන්නෝවා කාමාසෝ පවඩ්ඩන්ති. මොනවද මෙයා කරන්නේ? හිතන්නේ ආශ්‍රිතව පුතඥයා. නෝපං කාමාශ්‍රව ඉපදෙන විදිහට කල්පනා කරනවා. උපං කාමාශ්‍රව වැඩෙන විදිහට කල්පනා කරනවා. උපම් භවාශ්‍රව නෝපම් භවාශ්‍රව උපදින විදිහට. උපම් භවාශ්‍රව තියුණු වෙන විදිහට. නෝපං අවිජ්ජාශ්‍රව උපදින විදිහට. උපං අවිජ්ජාශ්‍රව වර්ධනය වෙන විදිහට කල්පනා කරනවා. ඕක තමයි ආශ්‍රිතව පුතඥයාගේ වැඩි. ඇත්තට මේ ලෝක සත්වයන් කල්පනා කරන හැම එකෙම කාම ආසාවම වැඩෙනවා. කාමයටම කැමැත්ත ඇති වෙනවා. කාම ලෝකෙටම ආයෙන්න හිතෙනවා. කාම ලෝකෙටම එන්න කර්ම සකස් වෙනවා. භවයටම යනවා. ආය උපදින ආය සකස් වෙන ජීවිතයටම එනවා. අවිද්‍යාවම වැඩෙනවා. නොදන්නාකම වැඩෙනවා මේ මිනිස්සුયો කල්පනා කරන විදිහත් එක්ක සත්වයා. ඇයි මේ බලන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය තීරෙන්නේ නැති නිසා. කල්පනා කරන්න ඕන දේ නොකරන්න ඕන දේ දන්නේ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදුන්නේ නැත්නම් ඒවා ඉපදින්නේ නැති විදිහටම. ඉපදිලා තියෙන ඒවා ප්‍රහාණය කරන විදිහටමයි කල්පනා කරන්න ඕන. ඒවා කරන්නේ නැහැ යා. යාට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මෙයා මේ කල්පනා කරන්න ඕන දේවල් දන්නේ නැති නිසා, කල්පනා නොකරන්න ඕන දේවල් දන්නේ නැති නිසා කෙලෙස්ම වැඩි වැඩි යනවා. දැන් බලන්න මට මතක නෑ මේ නම ඔය කාටුන් සම්බන්ධයෙන් 3D කාටුන් ඒ සම්බන්ධයෙන් සොයා ගැනීම කරපු මිනිස්සයා ඒ සම්බන්ධයෙන් කාටුන් වලින්ම උද්‍යානයක් හැදුවා.
මට ඔහුගේ නම මතක නැහැ. ඊට පස්සේ ඉතින් ගොඩ ඒ විදිහට කරන්න ඔහු කොච්චර කල්පනා කළාද? අවසානයේ ඉපදුනා අර කාටුන් උද්‍යානයේටම අදටත් භූතයා වෙලා පේනවා. ඊට පස්සේ ඔය එංගලන්තේ නෙවෙයි කැනඩාවේ ඔය යුද සෙම්පතියෙක් මහා විශාල මාලිගාවක් හදෝනේ කාමර 100 ගානක මහ පොළොවේ උමන් සහිතව. අවසානයේ ඒක හදලා ඔහුගේ කිරිගරුඬෙන් කේක් විදිහට වෙනම නාන තටාක වෙනම ෆිල්ම් හෝල් ඊළඟට වෙනම අස්ව උමං වෙනම ගිනි අඟුරු හෝල් ඊළඟට ওই වගේ වෙනම ආලින්ද වෙනම සංഭാෂණ ශාලා විශාල කුළුණු විශාල තට්ටු ඊළඟට වෙනම ආපන ශාලා සහිත විශාල මාලිගාවක්. අවසානයේ ඒක හදලා ඉවර වෙලා ඔහුට ණය ගෙවා ගන්න බැරි වුණා. රජෙන් මේ මාලිගාව ගත්තා. ඔහුට මේ මාලිගාව ඉස්සරහ පිටම පුංචි කාමරයක් පුංචි නිවසක් දුන්නා. අර නිවසේ ඉඳලා අර වයස්ක මිනිස්සයා තමන් හදාපු මාලිගාව දිහා බලාගෙන ඉන්නවා. මැරුණා. අදටත් භූතයා පේන්න එනවා. හවස 6 වෙනකොට මාලිගාව සම්පූර්ණ මිනිසුන්ට ඒක ජාත්‍යන්තර වශයෙන් ඕන කෙනෙකුට බලන්න යන්න පුළුවන් විදිහට තියෙනවා. නමුත් හවස 5-6 වෙනකොට ඔක්කොම වහනවා. කවුරුත් ඇතුලේ නැහැ. ඇයි ඉන්න බෑ කාටවත්. භූතයාගේ රජදහන. දැක්කද? සිහි කළ යුතු දේ නොකළ යුතු දේ දන්නේ නැහැ. ඔහුගේ ඥානය ඔහුගේ දැක්ම ඔහුම භූතෙක් කළා. ප්‍රේතෙක් කළා. පිසාචෙක් කළා. පාංශු පිසාචෙක් කළා. ඔය විදිහටනේ පොළොවට අරක් ගත්ත බාහිරවයෝ භූතයෝ මේ සසරේ යන සත්වයෝ කවුරු හරි වෙලා දැන් මේ අපි මේ මීඩියට අපේ ඇඟේ කී කෝටියක් පණුව ඉන්නවද පින්වත්නි? බලන්න බඩවල් වල ජරබොර ගාලා හද්දි වැසිකිලි කරනකොට පණුව මේ කී කෝටියක් මේ ඇඟේ ඉන්නවද පණුව? අපි තනියෙන් ඉන්නවා කියලා හිතුවට ඒ සත්වෙක් මේ තවත් කුණු කයක අසූචි ගොඩක පණුවන් බවට පත් කළේ මොකද්ද? මේ අයෝනිසෝ මනසිකාරය. පණුවෙක් වෙන විදිහට කල්පනාව හදලා හැදුවා. අයෝනිසෝ මනසිකාරය. හිතන විදිහ දන්නේ. හිතන එකෙන් මේක වෙන්නේ. ඔය ලස්සන සමනලෙක් ගහක වහලා හිටියා. ඒ සමනලයාගේ පියාපත් අටු තනිකරම ආමි කිට් එකක්. තනිකර ආමි ඇඳුමමයි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙද්දී ආස කළා ඇඳුමට. කොච්චර ඒක මානසිකාරයත් එක්ක කරාද කියනවා නම් හිතුවද කියනවා නම් මැරිලා ඊළඟ ජීවිතේ ශරීරයට බද්ධ තමන්ගේ ශාරීරික ස්වභාවික පාටම වුණානේ ඒ කිට් එක. පුදුම සහගතයි හිතන දේවල් එකතු වෙන විදිහ. දැන් ඔබට ඔය ඇඟක් ලැබුණේ ඔබට මේ කතාව ඔබගේ හැසිරීම ඔබගේ ජීවිතේ ඔබ සංසාරයේ චේතනා පහල කරපු විදිහත් එක්කයි. ඉතින් සසරේ භවයටම හැදුණා. කාමයට අනුව හැදුණා. අවිද්‍යාවට අනුව හැදුණා. හේතුව ඇයි? අශෘතවත් පෘතජන. සුතවත් ආර්ය ශ්‍රාවකයා මානසිකාර කළ යුතු දේ නොකළ යුතු දේ දන්නවා. ඉතින් අපි බලමු දැන් අශෘතවත් පෘතජනියා කල්පනා කර ඉන්නවා. කොහොමද කල්පනා කර ඉන්නේ? සෝ ඒවන් අයෝනිසෝ මනසිකාරෝති. ඔහු මෙසේ අයෝනිසෝ මනසිකාරය කරනවා. කල්පනා කරනවා අහෝසින්නකෝ අහං අතීත මද්දහන. ඉස්සර මං ඉඳලා තියෙනවද? ඉස්සර මං ඉඳලා නැද්ද? ඉස්සර මං හිටියා නම් කවුරු වෙලා ඉන්න ඇතිද? ඉස්සර මං හිටියා නම් කොයි විදිහට ඉන්න ඇද්ද? ඉස්සර මං කවුරු විදිහට ඉන්න ඇද්ද? අනාගතේ මං ඉඳීද? අනාගතේ මං ඉන්න එකක් නැද්ද? අනාගතේ මං කවුරු වෙලා ඉඳීවිද? අනාගතේ මං කොහොම ඉඳීවිද?
අනාගතේ මං කවුරු වෙලා ඉඳීවිද කියලා දැන් මෙයා කල්පනා කරනවා. ආශ්‍රිතව පුතඥයා වර්තමාන කාලයේ පවා තමන් ගැන අරක කොහොමද මේක කොහොමද කියන ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඇත්තෙම මං ඉන්නවද මං නැද්ද මං කවුද මං කොහොම කෙනෙක්ද ඇත්තෙම මේ සත්වය ඇවිත් ඉන්නේ කොහේ ඉඳලාද ඊට පස්සේ කොහේ ආවිද කියලා මහා පටලැවිල්ලක්. මම කියන කෙනෙක් අල්ලගෙන ওই මිනිස්සු දොඩවන්නේ මම මෙහෙම කරපු කර්මයක් මොන කර්මයක් මං කළාද දන්නේ නැහැ දෙයියනේ. මට තව කොච්චර විඳවන්න තියෙනවද දන්නේ නැහැ දෙයියනේ. කියලා කර්මයේ කියාම කටේ මතුරනවා. අපි අපා ඉඳලා අපි වෙන්න ඇති. අපි දැන් කොහේ ආයිද? මෙහි වාගේ පටලැවිල්ලක ඉන්නවා. කාල 3 ගැනම හිතා. ආශ්‍රිතව පුදජ්ජනයා. එතකොට ආශ්‍රිතව පුදජ්ජනයා ওই විදියට හිතා ඉනකොට ඔහුගේ හිතේ දෘෂ්ටි ඇති වෙනවා. ඒ දෘෂ්ටි හයක් තමයි මනුස්සයෙකුට ඇති වෙන්න පුළුවන්. 6න් එකක් ඇති වෙනවා. ආශ්‍රිතව පුදජ්ජනයාට හිතෙනවා මට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇති වෙන්නේ ඒක ඇත්තක් වගේමයි, ස්ථිර දෙයක් වගේමයි. මට ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකට ආපු කෙනාට පේන ඇහෙන හැම දෙයකින්ම යාට ඔප්පු වෙනවා ආත්මයක් තියෙනවා වගේ. දැන් බලන්න අනාත්මයි කියලා සත්‍ය සංඥාව පුරුදු කරනකොට එයාට හැම එකම අනාත්මය දකින්න පුළුවන්. ඒ වගේ තමයි ආත්මයි කියන දෘෂ්ටිය පුරුදු කරන කෙනාට හැමතැනටම ආත්මයක් තියෙනවා වගේ පේනවා. මගේ ආත්මේ නැති වෙලා යන එකක් කියලා සමහර වෙලාවට දෘෂ්ටියක් උපදිනවා. තව සමහරවිට මගේ ආත්මයකින් තමයි මං ආත්මය හඳුනගන්නේ. ආත්මයෙන් තමයි ආත්මය හඳුනාගන්නේ කියලා. ආත්ම නොවන දේ මං හඳුනාගන්නේ ආත්මයක් තුලින්. මං ආත්මය හඳුනාගන්නේ ආත්මයක් තුලින් කියන දෘෂ්ටිය. ඊළඟට කතා බස් කරන සැප දුක් විඳින ආත්මයක් මා තුල තියෙනවා. ඒ තැන හොඳ නරක කර්ම විපාක විඳින්නේ ආත්මයෙන් තමයි. ඉතින් මා තුල තියෙන ආත්මය නිට්ටය එකක්, ස්ථිර එකක්, සදාකාලික එකක්, වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. හැම විදිහයටම හැමදාම ඒක තියෙන එකක් කියලා මේ දෘෂ්ටියක් හට ගන්නවා. කෙටියෙන් ඔබට ඔය 6 තේරුන්නේ නැත්නම් කෙටියෙන් ගත්තොත් ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකට එනවා. හැම වෙලාවෙම මගේ ආත්මය කියලා එනවා. හැම කෙනාම එන්නේ මේ දෘෂ්ටි වලටනේ. ආත්මයක් තියෙනවා කියන එක. දැන් සම්පූර්ණයෙන්ම ඔය වෙන දේව කතා ඒ කෝගෙම ආත්මවාදී. ආත්මේ දෙවියන් වහන්සේ ළඟට ගන්නවා. ඊළඟට ක්‍රිෂ්ණ අර්ජුනට කියන්නේ අර්ජුන ওই ඥාතින් සියලු දෙනා මරාපන් ওই ශරීරේ මැරිලා ගියාට ওই ශරීරයේ ඇතුලේ තියෙන ආත්මය ස්ථිර එකක් ඒක මංගවට මං ගන්නවා කියලා ක්‍රිෂ්ණ දෙවියෝ කියනවා. එහෙම කියලා අර්ජුන කියන ඒ රාජ්‍ය කුමාරයා තමන්ගේ ඥාතින් මරන්න පොළඹවනවා. ඔහු අතින් තමන්ගේ ඥාතින් සියලු දෙනා මැරිලා යනවා. ඔය ඒ ආගම් වල තියෙන පොත් මේ වගේ කතා. ඒතකොට ඒවා නිතර ඇහෙනකොට මේ මිනිසෙක් මැරුවත් ඒ මිනිසයාගේ ඇතුලේ තියෙන ආත්මයට හානියක් වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ ළඟට යනවා කියලා දෘෂ්ටි වලට එනවා. මේ ඔක්කොම වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට දැන් මේ දක්වන්න දැන් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ දන්නා කෙනාටයි දකිනා කෙනාටයි. කුමක්ද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නූපං ආශ්‍රව නූපදන විදිහට. උපං ආශ්‍රව ගෙවෙන විදිහට කල්පනා කරන විදිහ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නූපං ආශ්‍රව උපදිනවා, උපං ආශ්‍රව වැඩෙනවා. ඒ විදිහට කල්පනා කරනවා. එතකොට මේ කෙලෙස් ගෙවෙන විදිහට මනස හසුරුවන්න ක්‍රම ටිකක් තියෙනවා. එකක් එයාගේ දැක්මෙන්.
එකක් සංවර වීමෙන්, එකක් සේවනය කරන දේ නුවණින් කිරීමෙන්, අනිත් එක ඉවසීමෙන්, අනිත් එක වැළැක්වීමෙන්, අනිත් එක දුරු කිරීමෙන්, අනිත් එක භාවනා කිරීමෙන්. ওই ක්‍රම ටිකෙන් අර යෝනිසෝ මනසිකාරය හදන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවද? ඒ තමයි මේ අසෘතව පුතඥය ඉන්නවා. මෙයා දන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා ආශ්‍රව වැඩෙන විදිහටම හිතනවා. එයා මම කියලා මොනවා හරි දෘෂ්ටි කොටක පැටලෙනවා. හැබැයි සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඉන්නවා. සුතවාච ඔන්න දැන් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? සුතවාචකෝ භික්ඛවේ ආර්ය ශාවකෝ ආර්යයන්න් දස්සාවි. ආර්ය දර්ශනින් යුක්තයි. ආර්යයන් වහන්සේලා දකිනවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මී දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනියුතෝ ආර්ය ධර්මී මනාව හික්මෙනවා. සත්පුරුෂානන්ද දස්සාවි. සත්පුරුෂ දර්ශනේ සත්පුරුෂයන්ගේ දැක්මෙන් යුක්තයි. සත්පුරුෂ ධර්මී දක්ෂයි. සත්පුරුෂ ධර්මී මනාව හික්මෙනවා. මානසිකරණීයේ ධම්මේ පජානාති. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මානසිකාර කරන්න ඕන දේවල් දන්නවා. මානසිකාර නොකරන්න ඕන දේවලුත් දන්නවා. එතකොට එහෙම දන්න නිසා ඔහු මානසිකාර කරන්න ඕන දේ මොකද්ද? මානසිකාර නොකරන්න ඕන දේ මොකද්ද කියලා දැනුමකින් දැක්මකින් යුක්තයි. ඊට පස්සේ මෙයා දන්නවා මානසිකාර කරන්න ඕන දේ මොනවද? මානසිකාර කරන්න ඕනේ නැති. මානසිකාර කරන්න හොඳ නැති දේවල් තමයි ආශ්‍රව වැඩෙන විදිහට. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙන විදිහට කල්පනා කරන්න හොඳ නැහැ. ඇත්තටම කෙලෙස් ඇති වෙන විදිහට කල්පනා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ කෙලෙස් ගෙවෙන විදිහට. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඔන්න දැන් මේක දන්නවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. මෙයා මොකද කරන්නේ? මෙයාගේ හකලන්ට ඕන කල්පනා කරන්න ඕන විදිහ මෙයා දන්න නිසා ඊළඟට කල්පනා නොකරන්න ඕන විදිහ මෙයා දන්න නිසා මෙයාගේ කෙලෙස් ගෙවෙනවා. මෙයා හොඳට කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? ඔන්න දැන් බලන්න සුතවත් ආර්ය ශ්‍රාවකේ කල්පනා කරන විදිය. බලන්න යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන විදිය. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. මෙන්න දුක කියලා දුක ගැන යෝනිසෝ මනසිකාරය කරනවා. දුක නුවණින් විමසන්න ඕන. දැන් අපි කියමුකෝ පංච උපාදානස්කන්ධේ නුවණින් විමසනවා කියන්නේ දුක විමසන්නේ. ආයතන 6, ස්කන්ධ ධාතු, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ ආදි වශයෙන් නුවණින් විමසනවා මේවා තේරුම් ගන්නවා කියලා. ඒ යෝනිසෝ මනසිකාරය. දුක්ඛ සමුදය කියන්නේ පටිච්ච සමුප්පාදයට. පටිච්ච සමුප්පාදේ නුවණින් විමසනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. දුක්ඛ නිරෝධය කියන්නේ පටිච්චසමුපාද නිරෝධය. අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධහ සංකාර නිරෝධෝ ආදි වශයෙන් තියෙන්නේ. ඒ නිවන ගැන විමසන්නේ. අන යෝනිසෝ මනසිකාරය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය නුවණින් විමසනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. සත්‍තිස් බෝධිපාශික ධර්ම වලට. දැන් මේ සම්මා දිට්ඨිය ගැන මේ කතා කරන්නේ. මේ ඔක්කොම යෝනිසෝ මනසිකාරය. මේ කියන බණ තුළ හිත මෙහෙවනවා නම් ඒත් යෝනිසෝ මනසිකාරය. කෙලෙස් ගෙවෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ චතුරාර්ය සත්‍ය නුවණින් විමසනවා. අන්න දැක්ම හදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසනකොට තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතු මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට තීනි සංයෝජනානි පහියන්ති. සංයෝජන 3ක් ප්‍රහාණය වෙනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.
ඊමේ උච්චන්ති බික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. සෝතාපන්න වෙනවා කියන්නේ කාටද? සම්මා දිට්ඨියටපත් වුණා කියන එක. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙන්නේ දර්ශනේ. දැක්මෙන්. එහෙනම් ඔහුගේ දැක්ම හදාගත්තේ මොන මනසකාරයෙන්ද? යෝනිසෝ මනසකාරයෙන්. යෝනිසෝ මනසකාරය කලේ කුමක්ද? චතුරාර්ය සත්‍යය. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැතුව සම්මා දිට්ඨියක් උපදින්නේ නැහැ. මතකද ලොකු ස්වාමීන් වහන්සේගේ සෑම බණ පොතක්ම ආරම්භයේ උඩින් ලියලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ධර්ම දේශනා කියලා. මහා මෙවුනාවෙන් ඇහිච්ච සෑම බණ පදයක්ම ලොකු විශේෂයෙන් ගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ අපේ හදවත් වලට ලං වුණේ සමීප වුණේ චතුරාර්ය සත්‍ය දේශනා කරපු දේශකයන්න් වහන්සේ. චතුරාර්ය සත්‍ය දේශනා කරපු අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. චතුරාර්ය සත්‍ය අපිට කියලා දුන්න අපගේ ගුරු දෙවිඳු. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇතිකරන්නට අපිට පිහිට වෙච්ච කෙනා. සම්මා දිට්ඨියට කරුණු කියපු කෙනා. නිවන් මාර්ගයේ දොර ඇරලා දෙන්න අපිට උපදෙස් දුන්න කෙනා. නිවන අපිට පෙන්වන්න මහන්සි වෙච්ච කෙනා. ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි චතුරාර්ය සත්‍ය කියන වචනේ ගම් නියංගන් සිසාරා රැව් දුන්නේ. දැන් හැම channel එකකම හැම රේඩියෝ එකකම හැම බණකම චතුරාර්ය සත්‍ය කියන වචනේ කතා වුණාට ඉස්සර චතුරාර්ය සත්‍ය කියන එකක් කතා වුණේ නැත. අපි මැරිලා ඉපදුන්නේ අපිටත් පුංචි කාලේ මතකයි. මීට අවුරුදු 20කට 21කට විතර කලින් හැම බණකම මෙතේ බුදුන් දැක නිවන් දැකපන් කියලා තමයි හැම බණක්ම අවසන් වෙන්නේ. ඒතකොට ඒකාසේ මොනවා හරි කතාවක්, කයි කතන්දර, සුරා සූදුව ගැන ඔය ගැන උකාක් හරි කතා කරනවා. විහිළු තහළු, ඕප දූප, දෙබස් ඕවා තමයි බණවලට ගියේ. එක එක විදිහට මේ තමාට තමා තුළින් චතුරාර්ය සත්‍ය දකින්න ඕන කියන එක, තමාට තමා තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන එක. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය කොහොමද නුවණින් විමසන්නේ කියලා අපිට ඇහුන්නේ. ඒක ඇහුනේ මහා මෙවුනාවේ. ඇත්තටම නිවන් දැකීම පිණිස මාවත විවෘත කළේ මහා මෙවුනාවේ. මේක සත්‍යයක් මේ කියන්නේ. මේක බොරුවක් නෙවෙයි. මේක මුසාවක් නෙවෙයි. ඒක දැන් හැමතැනම පැතිරුණා. ඒ නරක නෑ. පැතිරිය යුතුයි. හැම කෙනාගේම මුව තුඩ රැව් දෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය කියන වචනේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. අන්නේ ආර්ය සත්‍ය යම් කිසි කෙනෙක් නුවණින් විමසනවාද ඔහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එහෙමයි සෝවාන් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන වචන මාත්‍රයක් දන්නේ නැතුව මේ ඇස් දෙක පියාගෙන සතියක් ඉඳලා ළඟ ගැසිලා ගිය ගමන් මං සෝවාන් වුණා කියලා හිතන එක. ඔහුගේ මේ සසරේ මෙතෙක් ඔහු මුලා වුණා වගේම එක්තරා අවස්ථාවක්. නමුත් එයා වචනයක් දාගෙන සෝවාන් කියලා. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධේ නුවණින් විමසුවොත් ඔහු විමසන්නේ දුක. මේ පංච උපාදානස්කන්ධය හේතු නිසා හටගන්න හැටි විමසුවොත් ඔහු විමසන්නේ දුක්ඛ සමුදය. හේතු නැතිවීම පංච උපාදානස්කන්ධේ නැති වෙන හැටි විමසුවොත් එහෙම ඔහු විමසන්නේ දුක්ඛ නිරෝධය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔහු සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවා කියන්නේ ඔහුගේ විමසීම තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ. ආයතන 6 තුල පටිච්ච සමුප්පාදේ මේ ඔක්කොම තුල තියෙන එකයි. ඒ නිසා පින්වතුනි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තුලින් සමත විදර්ශනා උපදින්න පුළුවන්. නමුත් සමතය තුලින් යෝනිසෝ මනසිකාරය ඒකාන්තයෙන් උපදිනවා කියලා එකක් නෑ. ඒ කියන්නේ
භාවනා සමාධියකින් යෝනිසෝ මනසිකාරය උපදිනවා කියලා එකක් නැහැ. හැබැයි යෝනිසෝ මනසිකාරය කළොත් භාවනා සමාධියක් උපදිනවා කියන එක වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සෝවාන් වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්මෙන්මයි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්මයි සෝවාන් වෙන්නේ. භාවනා වශයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනා බොජ්ජංග වශයෙන් භාවනා වඩන්න ඕන. ඒක තමයි යාගේ අවශේෂ මාර්ගඵල දියුණුව සිද්ධ වෙන්නේ. ඒක මේ සූත්‍රයේම අවසානට විස්තර කරනවා. මේ සූත්‍රයේ අවසානයේ දේශනා කරනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය වෙන්න ඕන කියලා. ඒ කියන්නේ සෝවාන් වෙන්න නම් චතුරාර්ය සත්‍ය දර්ශනයම ඕන. ඒ සෝවාන් වෙනවා කියන එක ඉවසීමෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. කියන්නේ සෝවාන් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වීමනේ. ඒක ඉවසීමෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක භාවනාවෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. වැළැක්වීම තුලින් දුරු කිරීම තුලින් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ සංයෝජන තුන ප්‍රහාණය වෙන්නේ දර්ශනයෙන්මයි. චතුරාර්ය සත්‍ය නුවණින් විමසීම තුලින්මයි. එහෙනම් සම්මා දිට්ඨිය උපදින්න නම් හොඳ මානසිකාරයක් තියෙන්න ඕන. ජීවිතේ හොඳට විමසන්න ඕන කොටස් 4කට දාලා. තමයි දුක, සමුදය, නිරෝධ මාර්ග. එහෙනම් නිවන් දකින්න කැමැති ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙනු කැමැති සම්මා දිට්ඨිය උපද්දවා ගන්න කැමැති කෙනෙක් අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ගැන පුදුම දැනුමකින් ඉන්න ඕන. හොඳ විමසීමකින් ඉන්න ඕන. ඒ නිසා තමයි සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක කියලා අපි වචනෙන් චතුරාර්ය සත්‍ය විස්තර කළා. ලොකු ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 20ක ගානක ඉඳලා දේශනා 1000 ගානකින් විස්තර කළේ මේ චතුරාර්ය සත්‍යය. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කොච්චර නිවැරදිව ධම්මාවත අපිට පෙන්නලා තියෙනවද කියලා බලන්න. ඇයි හේතුව? නිවන් දකින්න ඉස්සෙල්ලාම සම්මාදිට්ඨිය ඕනනේ. සම්මාදිට්ඨිය තියෙන කෙනා ඊටු ටික කරගන්නවාමයි. කවුරු හරි උදව්වට හිටියත් නැතත්. අපරපත්‍ය සත්තු සාසනේ තවත් කෙනෙක්ගේ උදව්වක් නැතුව සාසනේ ඊටු ටික කරගන්නවා. එහෙනම් තවත් කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙන්නේ සම්මාදිට්ඨිය උපද්දවා ගන්න කල් විතරයි. ඒ කියන්නේ ඒකට අතිශයින්ම ඕන. තවත් කෙනෙක්ගේ උපකාරයක් නැතුව තමන්ට නිවන් මාර්ගය දියුණු කරගන්න පුළුවන් කියන එකට ස්ථීරතාවය දීලා තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ. එතෙක් යහු කල්යාණ මිත්‍රයෝ නොකඩවා ඇසුරු කළ යුතුයි. කල්යාණ මිත්‍රයන්ගේ ශ්‍රී සද්ධර්මය මනාව ශ්‍රවණය කළ යුතුයි. හැබැයි ඉතින් සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ ඔහු ඉතින් මුල අමතක කරනවා කියලා එකක් නැහැ. ඔහු දන්නවා Tamanට සැලසුණ යහපත. ඔහු කල්යාණ මිත්‍රයන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. හැමදාම මේ හදවත කල්යාණ මිත්‍රයන්ගේ පාකමල් අභියස තියෙනවා. ඔවුන්ගේ සවම්පත් හැමදාම කල්යාණ මිත්‍රයන්ගේ මුවඟ බණපදයේ තුල තියෙනවා. ඔවුන්ගේ නාසය හැමදාම පැතිරෙන සීල සුගන්ධයත් එක්ක තියෙනවා. ඔවුන්ගේ කය ධර්මයෙන් තෙත් වෙන ප්‍රීති සුඛයත් එක්ක තියෙනවා. හරි සුන්දරයි පින්වත්නි මේ සෝතාපන්න භාවය කියන එක. සම්මා දිට්ඨියටපත් වීම කියන එක. පැතිය යුතුයි. සිහි කළ යුතුයි. උත්සාහ කළ යුතුයි. සෝතාපන්න බව පිණිස. සෝවාන් වෙන්න කැමති කෙනා සම්මා දිට්ඨිය දිනු කරන්න ඕන. සම්මා දිට්ඨිය දිනු කරන්න නම් චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්න ඕන. මේ ඔක්කොටම තමන්ගේ මානසිකාරය හදා ගන්න ඕන. මානසිකාරය කුමනි මානසිකාරයක් වෙන්න පුළුවන්. මානසිකාරය කියන එක ඔක්කොටම තියෙනවා. හරකටත් තියෙනවා. හරකටත් මානසිකාරය තියෙනවානේ. හරකත් කන්න ඕන වලුත් තෝරගන්නවා, කන්න නැති වලුත් තෝරගන්නවා. හරකගේ ලගින්න ඕන තැනත් තෝරගන්නවා, ලගින්න ඕන නැතත් තෝරගන්නවා. හරකටත් මානසිකාරය තියෙන නිසා අල්ලපු ගෙවල් වල ගාල් වලට රින්ගන්න නැතුන් මේ ගෙදර තමන්ගේ ගාලටම රින්ගනවා.
මනසිකාරයක් තියෙන නිසා. ඒ වඳුරටත් තියෙනවා. සත්තුන්ටත් තියෙනවා මනසිකාරය. නමුත් යෝනිසෝ මනසිකාරය තියෙන්නේ බුදු කෙනෙක්ගේම ශ්‍රාවකයෙකුට විතරයි. ඔහු කල්පනා කරන විදිහින් කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවෙන කල්පනාව මොකද්ද? චතුරාර්ය සත්‍ය විමසීම. චතුරාර්ය සත්‍යයට සවන් යොමු කරනවා. චතුරාර්ය සත්‍යයට හිතේ දොරටු විවෘත කරනවා. මේ මනස ආර්ය සත්‍ය ඥාණයෙන් පුරව ගන්නවා. හොඳට චතුරාර්ය සත්‍ය අහන්න ඕන. හොඳට අහන්න ඕන. එහෙනම් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන තෝර බේර ගන්නවා. ඔන්න දැන් ඊට පස්සේ දැන් මේ සබ්බාසව සූත්‍රය ඊළඟට විස්තර කරනවා. නමුත් සම්මාදිට්ඨියට මූලික කරුණු ටිකක් තමයි මම මේ විස්තර කළේ. මොකද අපිට සම්මාදිට්ඨිය එච්චර උපකාරයි. සම්මාදිට්ඨිය තිබ්බනම් ඒ ඇති. සම්මාදිට්ඨියෙන් තමයි නිවන් මාර්ගයේ දොරටු අරින්නේ. ඒ නිසා පින්වතුනි ඔන්න භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කළා. මේ චතුරාර්ය සත්‍ය දර්ශනින් තමයි සම්මාදිට්ඨියටපත් වෙන්නේ, සෝවාන් වෙන්නේ කියලා. එහෙනම් ඒ වගේම අධිගණගත විශේෂ කාරණාවක් තමයි යෝනිසෝ මනසිකාරය මොකද්ද, අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නෝපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදෙන්නේ නැති විදිහටම කල්පනා කරනවා. ඉපදිලා තියෙනවා නම් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඒවා ප්‍රහාණය වෙන විදිහට කල්පනා කරනවා. ඕක යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නෝපං ඉපදිලා නැති කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදෙන විදිහට හිතනවා. ඉපදිලා තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව දියුණු වෙන විදිහට කල්පනා කරනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට මේක තෝරා බේරගන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අශ්‍රුතව පුතඥය මේක දන්නේ. හැබැයි යෝනිසෝ මනසිකාරය මේකයි, අයෝනිසෝ මනසිකාරය මේකයි කියලා හරියටම කෙනෙක් දැනගත්තොත් ඔහු ආශ්‍රව ශේෂය කරනවා. ඉතින් ඒ නිසා අපි කාතුලත් යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන දෙකම වැඩ කරනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ප්‍රහාණය කර ගන්න ඕන. යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්න ඕන. ඒකට අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන. ශ්‍රී සද්ධර්මය ඇහෙන්න ඕන. ඉතින් ඒ නිසා අද සිත පතනවා. මේ රැස් කරගන්නට ඉදුණා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරය අනුහසින් අපි කාතුලත් යෝනිසෝ මනසිකාරය වැඩේවා. යෝනිසෝ මනසිකාරයෙන් වැඩේවා. යෝනිසෝ මනසිකාරය තුලින් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කළා. සම්මා දිට්ඨියට ස්ථිරව පත්වීමේ භාග්‍ය උදා වේවා කියලා සිත පතනවා. ඉතින් පින්වතුනි මේ යෝනිසෝ මනසිකාරය කියන එක පිනට තමයි ඇති වෙන්නේ කියලා නිදිකණ්ඩ සූත්‍රයේ තියෙනවා. ඒ නිසා ගොඩාක් පින් කරන්න ඕන. පිනෙන් තමයි අපිට මේ කුසලතා ඇති කරන්නේ. ඉතින් අපි පින් අනුමෝදන් කරමු. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරූ පින්වතුන්ට ප්‍රධාන අරමුණ වුණේ කුස්වල රද්දොළුගම පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලෝකීය දයා ලොකු පෝනාගම මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට ඉතාලියේ පදිංචි අජන්තා නිල්මිනී උපුල් ආයෝනී ඉරේසා යන පවුලේ සියලු දෙනා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ දයා ලොකු පෝනාගම මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා ඊතුමේ ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා පරලෝ සැපේ වේවා කියලා අපි පින් පමුණවනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. ඒ වගේම පින්වතුනි මේ මිහිරි බණ පදයක් ගානේ අපිට මනාව විස්තර කරමින් මේ ශ්‍රී සද්ධර්මයට අපිව කැඳෙවූ මේ ධර්මය අපිට පහදා දුන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබටත් ඒ වගේම මේ ධර්මයේ මනාව ඉගෙන ගන්න අපටත් අනුග්‍රහ කළේ ලොකු ස්වාමීන් වහන්සේ. මාව මේ ධර්මාසනයේ හිඳිවි මගේ ලොකු ස්වාමීන් වහන්සේ. ඔබට මේ ධර්මයේ අස්වන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත්
අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපෙස්සක දූපතුන්ටත් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කළා සියලු ආශ්‍රව ප්‍රහාණය කිරීමේ භාග්‍ය උදා වේවා. ඒ වගේම අමුණුවත්තේ පදිංචිව සිටින එල්.පී. යසවතී කුරුණෑගල මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. අජන්තා උපුල් අයෝනි ඊළඟට ඉරේසා මනෝද්‍යා අමාලි නිතුල ලෝචනී චමෝද්‍යා යන දරු මුණුබුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.